ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලි අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම ඉතාම ගැටලුකාරී බව. ඔබගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවෙන් නිසගයේ සාමර්ථ්‍ය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද? දන්නවාද? මම Easy Way of Learning ආයතනත් සමග පර්යේෂණශීලීව සහ ගවේෂණාත්මක පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහ සකස්ම පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්නේ නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මතේ විවිධ තැන්වලදී මේ පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් දෙන්නවා MG සර් එක්ක ඔයාලව ගොඩ. දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Easy Way of Learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ සාමර්ථ්‍යයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය 2ක් දිනපතා මෙම වැඩසටහන අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප සූදානම්. ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමර්ස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න 071 39 30 751. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ආදරණීය නංගි මල්ලි ආදරණීය දෙමාපියනි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට නිසකේ සාමර්ථ්‍ය ලබා ගැනීම වෙනුවෙන් මේ සංවිධානය කර වැඩසටහනේ අද 9 වෙනි දිනය. ඉතින් දවස් 8ක් අතිසාර්ථකව මේ වැඩසටහන අපි දැන් නිමා කරලා තියෙන්නේ. ඉතින් 9 වෙනි දිනයේදී මම අද කතා කරන්න යන්නේ සුළු මුදල් පොත. ඒ කියන්නේ 10 වසරේ 8 වෙනි පාඩමේ කොටසක් තමයි සුළු මුදල් පොත. මම ඊයේ කතා කරා මුදල් පොත. ඒතර 8 වෙනි පාඩමේ මුදල් පොත සහ සුළු මුදල් පොත වශයෙන් තමයි පාඩම සමන්විත වෙන්නේ. මම ඊයේ කතා කරා මුදල් පොත, අද කතා කරන සුළු මුදල් පොත. මොකද ඊයේ මම දෙකම කතා කරේ නැහැ. මේ දෙකම කතා කරොත් එක දවසේ පැය දෙකක් තුල ඔයාලට ධාරණය කරගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා මම ඒක කොටස් දෙකකට බෙදලා තමයි කතා කරන්නේ. අද එහෙනම් අපි ඉගෙන ගමු සුළු මුදල් පොත කියන්නේ මොකක්ද? ඒ වගේම මතක ඇති ඊයේ මම අවසානයේදී තව මම දුන්න ප්‍රශ්න පත්තරේ තව ප්‍රශ්න 3ක් ඉතුරුලා තියෙනවා. ඒ ප්‍රශ්න 3ක් කතා කරමු. ඒක සම්බන්ධ වෙන්නේ දුන්නට්ටම් ලද වට්ටම් වලට. මේ වට්ටම් සම්බන්ධව මේ ප්‍රශ්න කතා කරන්නේ. වට්ටම් සම්බන්ධව මම ඊයේ වට්ටමක් කියන්නේ මොකක්ද? දුන්නට්ටම් ලද වට්ටම් කියන්නේ මොකක්ද කියලා මම උදාහරණයක් මම පැහැදිලි කරාට මම ගිණුම්ගත කරන්න කියලා දුන්නේ නැහැ. එහෙනම් අද මේ වට්ටම් ගිණුම්ගත කිරීම අවසානයේදී මම ප්‍රශ්න සාකච්ඡාවේදීම කතා කරන ගමන් මුලින්ම මම සුළු මුදල් පොත කියන එක මුලින්ම මම කියා දෙන්නම්. ඒ සමග මතක් කරන්න ඕනේ. අද 23 වෙනිදා. එතකොට අපි හෙට අනිද්දා 20 අනිද්දා කියන්නේ 26 වෙනිදා 24 25 26 වෙනිදා මේ වැඩසටහන පවත්වන්නේ නැහැ. මොකද අපේ ආදරණීය කතෝලික ක්‍රිස්තියානි නංගිල මල්ලා වෙනුවෙන් අපි ඒ දවස් 3 මගේ හැරලා ආයි 27 වෙනිදා ආයි නැවතත් අපි වැඩසටහන පවත්වන්නේ. ඒ 27 වෙනිදා පවත්වලා ආයි 28 වෙනිදා පොය එනවා. එතකොට පොය වෙනුවෙන් අපේ බෞද්ධ ආදරණීය මල්ලා වෙනුවෙන් 28 වෙනිදාත් අපි වැඩසටහන පවත්වන්නේ නැහැ. එතකොට 27 වෙනිදා අපි වැඩසටහනේ කතා කරන බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න සාකච්ඡාවක්. ඒ කියන්නේ දැන් මේ තාක් වෙනකන් දෙසැම්බර් 15 වෙනිදා ඉඳන් අද වෙනකන් කතා කරපු පාඩම් 8 ඒ 10 වසරේ මුල් පාඩම් 8 සමරයක්. ඒ කියන්නේ සාරාංශයක්. ඒ කියන්නේ මේ සාරාංශයක් කියන්නේ ප්‍රශ්න සාකච්ඡාවක්. පාඩම් 8 තනිකර පාඩම් 8න් විභාගයට එන ප්‍රශ්න අනුමාන ප්‍රශ්න ඒ වගේ ආදර්ශ ප්‍රශ්න ඒවා එකතු කරලා නැත්නම් තව ඔයාලගේ නංගිල මල්ල දැන්ට අපිට විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් කියලා තියෙනවා. ඒවා ඒ ප්‍රශ්න ටිකත් එකතු කරලා 27 වෙනිදා තනිකර ප්‍රශ්න සාකච්ඡාවක් තමයි අපි පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මුලින් මතක් කරන්නම්. එතකොට මේ ප්‍රශ්න සාකච්ඡාවේදී ඔයාලා දැන්ටම සමහරලාට ඔයාලට මුල් පාඩමේ ඉඳන් මේ තාක් වෙනකන් පාඩම් 8 සමහර තැන්වල යම් ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒතකොට ගැටලුවක් තියෙනවා. ඔයාලා මේ ප්‍රශ්නේ ලියලා ෆොටෝ එකක් ගහලා අපේ WhatsApp අංකයට දාන්න 071
39 751 කියන අපේ ECF ලර්නින් ආයතනයේ WhatsApp අංකයට යොමු කරන්න. එතකොට අපි මේ ප්‍රශ්නය 27 වෙනිදාට කතා කරගෙන බලාපොරොත්තු වෙනවා. මොකද මේක ඔයාලා වෙනුවෙන් මේ සාමාර්ථයක් ගන්නමයි අනිවාර්යයෙන්ම සංවිධානය කරලා තියෙන්නේ. ඔයාලගේ තියෙන සියලුම ප්‍රශ්න වලට ඔයාලා කිසිම සැකයකින් තොරව විභාගයට මුහුණ දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සූදානම් කරනවා. ඉතින් ඔයාලගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යෙන් මේ පාඩම් අටෙන් අනිවාර්යෙන්ම අපිට එවන්න. එතකොට මේ ප්‍රශ්නේ අපි 27 වෙනිදා සාකච්ඡා කරන්න. මුලින්ම මම ඒ ගැන මතක් කරා. එහෙනම් අපි දැන් පාඩමට යමු. අද සුළු මුදල් පොත තමයි මම කතා කරගෙන බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දැන් ඉගෙන ගත්තා මූලික උපයෝගී පොත් 6ක් ගැන. මුදල් පොත ඉගෙන ගත්තා, සුළු මුදල් පොත, විස්තරාත්මකව ඉගෙන නොගත්තත් මූලික උපයෝගී පොත් කියන්නේ මොකද්ද? ඒකට අදාළ මූල රාශි ලේවිල්ල මොකද්ද? ඊට පස්සේ මම ඊයේ කියලා දුන්නා ගිණුම් කරන ක්‍රියාවලිය. එතකොට ගිණුම් කරන්නේ යම් මූලික දේවල් දැන් යම් තාක් දුරට අවබෝධ වෙන්න පුළුවන්. මූලික පොත්වල ඊයේ මම කියලා දුන්නේ මුදල් පොත. අද මම කියලා දෙන්නේ සුළු මුදල් පොත. එතකොට මූලික පොත් 6න් දැන් අද වෙද්දී ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඉවරයි. එතකොට ඉස්සරහට තියෙනවා විකුණු ජර්නල්, ගණන් ජර්නල්, ඒ ටිකක් තියෙනවා, පොදු ජර්නල් තියෙනවා, බැංකු පොත තියෙනවා. එතකොට මූලික පොත් 6ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන ඉස්සරහදී තියෙනවා. 10 වසරේට තමයි මේ මූලික පොත් 6ම ආවරණය කරන්නේ. එතකොට ඉදිරියේදී ඉදිරි දවස් දෙක يعني 29 පළවෙනි වෙද්දී මූලික පොත් සියල්ලම අපි අවසන් කරනවා. අද ඉගෙන ගන්නේ සුළු මුදල් පොත. අපි බලමු මේ සුළු මුදල් පොත කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතන හොඳට බලන්න. මුදල් පොතේ මොකද්ද අපි සටහන් කරේ? සියලු මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම නේ. මුදල් පොතේ සටහන් කරේ සියලු අපිට මුදලට වෙන සියලුම ගනුදෙනු. ඒ කියන්නේ ගනු මුදලින් වෙන يعني මුදල් ලැබීම නැත්නම් මුදල් ගෙවීම නේ. ඒ වෙලෙම අපිට වෙන සියලුම මුදල් ලැබීම, මුදල් ගෙවීම. එතකොට ඒක මුදල් පොත. දැන් මෙතන බලන්න සුළු මුදල් පොත. දැන් මෙතන මොකද ඇඩ් වෙලා තියෙන්නේ? අර මුදල් පොතට ඇඩ් වෙලා තියෙන්නේ මොකද? සුළු මුදල්, සුළු කියන කෑල්ල ඇඩ් වෙලා. සුළු කියන්නේ මොකද්ද? කුඩා. නේ? කුඩා කියන එක. චූටි. නේ? එතකොට මොකද්ද වෙන්නේ? මුදල් පොතේ මොනවද අපි සටහන් කරේ? මුදලින් ලැබෙන දේවලුයි ගෙවන දේවලුනේ. මුදලින් ලැබෙන ගනුදෙනුයි මුදලින් ගෙවන දේවල්. දැන් මේ සුළු මුදල් පොතේ මොකක්ද වෙන්නේ? සුළු මුදල් පොතේ වෙන්නේ සුළු වටිනාකම් සහිත මුදල් ගෙවීම. සුළු වටිනාකම් සහිත මුදල් ගෙවීම සටහන් කරන්නේ මේ සුළු මුදල් පොතේ. හරිනේ. අන්න එහෙමයි සුළු මුදල් පොත අපි අඳුනාගන්නේ. මෙහිදී වෙන්නේ මුදලින් يعني සුළු වටිනාකම් වලින් සිදුවන සමහර වේදන්තයන් ව්‍යාපාරේ. දැන් ඔය ඔයාලගේ පුස්සිටි උදාහරණයක් ගන්නකො. පුස්සිටි උදාහරණ නම් මෙහෙම හිතන්න. දැන් මල පුස්සිටිය. සාමාන්‍ය පුස්සිටිය මේ රුපියල් 2 3 ගනුදෙනු ටොපියක් දෙයක් විකුණලා එහෙම පොඩි ගනුදෙනු වෙන්නේ නැහැ නේ. සාමාන්‍ය පුස්සිටියක් වුණාම අවම රුපියල් 500,000 ඔහොම සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙන ගනුදෙනු සිදු වෙන්නේ නේ. එතකොට අපි හිතමු ඔය පුස්සිටියේ ඔයාලට අවශ්‍ය වෙන සමහරවිට මොන හරි ලියුමක් යවා ගන්න. මොන يعني ව්‍යාපාරය සම්බන්ධයෙන් මොන හරි ලියුමක් මොන හරි ආයතනයකට යවා ගන්න. පුස්සිටිය සම්බන්ධයෙන් මොන හරි ලියුමක් මොන හරි ආයතනයකට යවා ගන්න අවශ්‍යතාවයක් වෙනවා. ඉතින් ලියුමට යන්නේ මුද්දරේ රුපියල් 15, ලියුම් කාඩ් රුපියල් 5, රුපියල් 20ක් වගේ මුදලක් යන්නේ. එතකොට මොකද සුළු වටිනාකම් කියන්නේ සුළු වටිනාකම් රුපියල් 20ක් කියන්නේ සුළු වටිනාකම. ඔයාලා රුපියල් 1000 ගණන් වලින් ගනුදෙනු කරනකොට මේ රුපියල් 20ක් කියන්නේ මොකද? සුළු වටිනාකමන්නේ. තව උදාහරණයක් ගන්නම් මෙහෙම. ඔයාලා දැන් ඔන්න ගිණුම් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ගනුදෙනු සිදු වෙනවනේ, ගනුදෙනු රාශිය සිදු වෙනවනේ. ඒ ගනුදෙනු රාශිය සිදු වුණාම ඒ එක ගනුදෙනුවක්වත් කියන්නේ ඒ රාශියම අපිට මතක තියාගන්න බැහැ. ඒක නිසානේ අපි මේ ගිණුම් කරන ක්‍රියාවලිය වාජනය කරන්නේ සියලුම ගනුදෙනු ටික නේ. එතකොට ඒවා ගිණුම් පොත්වල සටහන් කරනවා. ඒ කියන්නේ උපයෝගී පොත්වල සටහන් කරනවා. ඊට පස්සේ ලෙජර් එකට පිටපත් කරලා ලෙජරය යම් කිසි කාල පරිච්ඡේදයක් අවසානයේදී තුලනය කරලා ඒ ශේෂ පිරිසුමක් හදලා ශේෂ පිරිසුමෙන් මූලාශ්‍ර මූල ප්‍රකාශන සාධන. කොහොමද ගිණුම් කරන ක්‍රියාවලිය වෙන්නේ? ඒතකොට ගිණුම් කරන ක්‍රියාවලිය වෙන්න අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. ඔය
ගිණුම් හදන්න නැත්නම් උපයෝගවත් ටික වේව කරන්න අපි නෝ උපයෝගවත් ටික හදලා ෆයිල් එකක දානවා. වර්තමාන නම් ගොඩක්ම පරිගණක තාක්ෂණයත් එක්ක ඒක කම්පියුටරයිස් වෙලා තියෙන්නේ. අපි හිතමු ඒක කොලයක ලියලා බිල් ටික එකතු කරලා බිල් කියන ඒවා අනිවාර්යයෙන්ම එකතු කරලා ෆයිල් කරනවා. මොකද ඒවා විගණනයේදී අවශ්‍ය වෙන නිසා. එතකොට යන්නේ වගේ බිල් හරි මොනවා හරි දැන් ඔය ලදුවත් තියෙන ඊට පස්සේ විකුණුම් ඉන්වොයිස් යන්නේ වගේ ඉන්වොයිස් තියෙනවනේ ඉන්වොයිස් මොනවද ඒවට කියන්නේ මූලස්ස ලිවිලි වගේ දේවල් අපිට නිකන් මේ බෑග් එකක දාලා තියාගන්නවට වඩා අපිට ලේසියිනේ ෆයිල් එකක දාලා තියාගන්න එකනේ ෆයිල් එක අමනලා තියාගන්න එක. ඒතකොට ෆයිල් එකක කියන්නේ ෆයිල් එකක් ගන්න අපිට මේ රුපියල් 1000 ගණන් යන්නේ නැහැනේ රුපියල් 20ක් 25ක් 50ක් වගේ පොඩි මුදලක් යන්නේ. ඒතකොට ඔයාලගේ ව්‍යාපාරේ ලොකු වටිනාකම් වලින් ගනුදෙනු වෙන්නේ. රුපියල් 1000 2000 5000 10000 ලක්ෂ ওই ගණන් වලින් ගනුදෙනු වෙන වෙලාවේ මේ ෆයිල් කවර් එකට රුපියල් 25ක් වේදම් කරලා ඒකත් මුදල් පොතේ දාද්දි අර ලොකු වටිනාකම් වලට වලයි මේ පොඩි වටිනාකමේ බලද්දි නිකන් අර 아무තු මුදල් පොත නිකන් අර ලොකු වටිනාකමත් එක්ක පොඩි වටිනාකම් සටහන් කරද්දි මුදල් පොතේ නිකන් අපිලිවෙලක් අක්‍රමවත් භාවයක් පේනෝනේ. අන්න ඒක නිසා තමයි නැත්නම් මුදල් පොත දික් වෙනවා නේ. ඒ කියන්නේ පොඩි මුද්දර කෑල්ල රුපියල් 15ක් මෙතන සටහන් කරනවා. මුද්දර ගාස්තු කියලා රුපියල් 15ක් මුදල් පොත බැර කරනවා. මුදලින් ගෙවුව මුද්දර ගාස්තු රුපියල් 15ක් ඒක මුදල් පොත බැර කරනවා. නමුත් ඊට උඩින් තියෙන ලක්ෂ ගණන් වල 5000ක් ගෙවුවා ලක්ෂයක් ගෙවුවා ඔහොම තියෙන ගණන්. මේ රුපියල් 25ක පොඩි මුදල ඊට යටින් තියෙන. එතකොට අර ලොකු ගණන් වෙලා පොඩි ගණන් කීපයක් එකතු වුණාම මුදල් පොත දික් වෙනවා. එක පැත්තකින් මුදල් පොත දික් වෙනවා. අනිත් එක මුදල් පොත නිකන් අපිරිවෙල ගතියක් එනවනේ. හැයි ලොකු වටිනාකම් වලට පොඩි වටිනාකමකුත් එකතු වෙලා. අන්න ඒවම ගැහැරව ගන්න තමයි මේ සුළු මුදල් පොත කියන එක අපි හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ සුළු වටිනාකම් වලින් මුදල් ගෙවීම සටහන් කරන්න තමයි මේ සුළු මුදල් පොත භාවිතයට ගන්න. හරිනේ. මෙහිදී හොඳට මතක තියාගන්න අපි මෙහිදී සටහන් කරන්නේ මුදල් ගෙවීම. හරි. සුළු වටිනාකම් වලින් සුළු වටිනාකම් වලින් මුදල් ගෙවීම. සුළු වටිනාකම් වලින් මුදල් ගෙවීම තමයි මේ සුළු මුදල් පොතේ සටහන් කරන්නේ. උදාහරණයක් විදිහට මුද්දර ගාස්තුව ඊට පස්සේ ටීවී එකකට හයර් කරලා ගියාම රුපියල් 150ක් වගේ يعني පොඩි අපි 150 200ක් වගේ පොඩි ටීවී ගාස්තුවක් අන්න ගමන් වියදම් බස් එකේ ගිහිල්ලා පොඩි ගමන් වියදම් අන්න ඒ වගේ දේවල් ගමන් වියදම් ඊට පස්සේ තපල ගාස්තු මුද්දර ගාස්තු ඊට පස්සේ ඔය තව කුලියේ වියදම් අන්න ඒ වගේ සුළු වටිනාකම් වලින් ගණන් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි මේකෙන් සටහන් කරන්නේ. ගොඩක්ම මේකෙන් සටහන් කරන ගෙවීම. සුළු වටිනාකම් වලින් සියලුම ගෙවීම. හරිනේ. මේකට මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා ඔයාලා බලන්න. සුළු මුදල් පොතේ ඔයාලා බලයි සුළු මුදල් ලැබෙන්නේ නැද්ද කියලා. දැන් ගෙවීම විතරනේ සටහන් කරනවා කියලා කිව්වේ. මෙහෙම හිතන්න. දැන් ඔය සුළු වටිනාකම් වලින් සිදුවන ගෙවීම අපි ව්‍යාපාරයේ පවත්වාගෙන යද්දී ව්‍යාපාරයේ යම්කිසි පුද්ගලයෙක්ට පවරනවා. ඔයා මේ සුළු වටිනාකම් වලින් ගනුදෙනු ඔයා හසුරවන්න නැත්නම් හැන්ඩල් කරන්න. ඒකට අපි එක්කෙනෙක් පත් කරන එයාට කියනවා සුළු මුදල් බාරකරු කියලා. සුළු මුදල් බාරකරු. ඒ කියන්නේ දැන් අපිට මුදල් පොත ඊට පස්සේ ඒ මුදල් පොත අනිත් ඔක්කොම අපි කන්ට්‍රෝල් කරන් යද්දී සුළු වටිනාකම් වලින් ගෙවීම් සටහන් කරන්න අපි වෙනම එක්කෙනෙක් පත් කරනවා. එයාට කියන සුළු මුදල් බාරකරු කියලා. ඒතකොට එයාගේ අතර ගාණක් දෙනවා. මල්ලි මෙන්න මේක තියාගන්න ඔයා. ඔයා සුළු වටිනාකම් වලින් යුත් ගන්න දෙනවා සියල්ලම ඔයා මේ මුදලෙන් පියවන්න. ඒතකොට එයාට යම්කිසි මුදලක් දෙනවා. අපි හිතමු රුපියල් 2000ක් වගේ 2000 3000ක් වගේ ඔන්න මාසෙකට පොඩි ගාණක් දෙනවා. සුළු මුදල් يعني සුළු වටිනාකම් වලින් ගන්න දෙනවා පියවන්න යම්කිසි ප්‍රමාණයක් මුදලක් එයාට දෙනවා. එයා කරන්නේ මෙන්න මේ ආකාරයේ සුළු මුදල් පොතක්
හසුරුවමි ඒ අදාළ සුළු මුදල් සුළු වටිනාකම් වලින් මුදල් ගෙවි සටහන් කරනවා. ඒක සටහන් කරලා ඒක ගිණුම් වලට පිටපත් කරනවා. අන්න එහෙමයි මෙතන මේ සුළු මුදල් පොතේ කාර්යභාරය වෙන්නේ ව්‍යාපාරයේ විසින්. ව්‍යාපාරයට සුළු වටිනාකම් වලින් ගනුදෙනු සිදුවෙද්දී මහා පරිමාණ ව්‍යාපාරයක් වගේ නම් විශාල වශයෙන් ඒ කියන්නේ දහස් ගණන් වලින් ගනුදෙනු වෙන ව්‍යාපාරයක් නම් මේ රුපියල් 25 30 ගනුදෙනු සටහන් කරන්න ගියාම ඒගොල්ලෝ එක මුදල් පොත දික් වෙන්න පුළුවන් නැත්නම් මුදල් පොත අපිරිවෙලක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ කාරණා මගහරවන්න මගහැරීම සඳහා තමයි මේ සුළු මුදල් පොත කියන එක එයාලා යොදාගන්නේ. එතකොට ඒකට එයාලා ව්‍යාපාරයෙන් විසින් තව එක්කෙනෙක් පත් කරන වෙන්නේ. ඒ වෙනුවෙන් එක්කෙනෙක් පත් කරනවා. එයාට කියනවා සුළු මුදල් බාරකරුවෝ. දැන් මොන ඔයාගේ පුස්සිටියේ. ඔයාගේ පුස්සිටියේ ඔය හිතන්නකෝ ඔයාගේ ව්‍යාපාරේ හැමදාම සිදු වෙන්නේ දහස් ගණන් 1000 2000 5000 ඔහොම මිනිස්සු බඩු අරන් ඇවිල්ලා සල්ලි දෙනවා බිල් දාන 5000 10000 ඔහොම. ඉතින් මේ රුපියල් 25 මුද්දර කෑල්ලකට ඔයා ඉතින් හරිම අකමැත්තෙන් තමයි 25 මුද්දර ගාස්තුව ගෙවන්නේ. මේ සමහරවිට නෝට් වලින් ගනුදෙනු වෙන්නේම නැහැ. චෙක් වලින් ගනුදෙනු වෙන්නේ යන්නේ වගේ. එතකොට මේ 25 30 පොඩි ගනුදෙනු සටහන් කරන්න ඔයා අකමැත්තක් දක්වනවා. අන්න ඒක නිසා ඔයා කියන කවුරු හරි ඉන්නවා මල්ලි කෙනෙක් මල්ලි මෙන්න මේ සුළු මුදල් මේ පොඩි වටිනාකම් වලින් ගනුදෙනු මෙන්න මෙහෙම සිදු වෙනවා. ඔයා මෙන්න මේ සුළු මුදල් පොත පවත්වාගෙන මං කිසියම් ගාණක් දෙන්නම් ඔයාට. ඔයා අන්න ඒක පියවන්න. يعني සුළු වටිනාකම් වලින් ගනුදෙනු ටික ඔයා පියවන්න. පියවල මෙන්න මේක සටහන් කරලා ගිණුමට පිටපත් කරන්න. අන්න එහෙම එක්කෙනෙක් ඔයාපත් කරනවා. එයාට කියන සුළු මුදල් බාරකරුවෝ කියලා. සුළු වටිනාකම් වලින් ගනුදෙනු පියවන්න නැත්නම් සුළු මුදල් පොතේ කාර්යභාරය ඉටු කරන්න යම්කිසි පුද්ගලයෙක්ට පවරනවා. එයාට කියන සුළු මුදල් බාරකරුවෝ කියලා. හරිනේ. ඒතර එයාගේ අතට තමයි ගාණ දෙන්නේ. ඔයා මේක තියාගන්න මේකෙන් ඔයා සුළු වටිනාකම් වලින් ගනුදෙනු සිදු කරන්න. හරිනේ. ඔන්න ඕකයි සුළු මුදල් පොත සහ ඒක පාලනය කරන්නේ කවුද කියලා මම නැත්තම් ඒක හසුරවන්නේ සුළු මුදල් බාරකරුවෝ කියලා දැන් වල ඉගෙන ගන්න. හරි. දැන් අපි බලමු මේ සුළු මුදල් පොතේ කොහොමද ගණන සටහන් කරන්නේ කියලා. සුළු වටිනාකම් වලින් ගනුදෙනු ගෙවීම් ඊට පස්සේ සුළු මුදල් බාරකරුවෝ ගැන කතා කරා. හරි. අපි එහෙනම් බලමු සුළු මුදල් පොත සුළු මුදල් පොතේ කොහොමද ගනුදෙනු සිදු වෙන්නේ මේ සටහන් කරන්නේ. සුළු මුදල් පොතේ ආකෘතිය කිව්වොත් දැන් මේ හිතන්නකෝ. දැන් සුළු වටිනාකම් වලින් ගනුදෙනු රාශියක් සිදු වෙනවා නම් අපි හිතමු ගමන් වියදම් කියලා ජනවාරි 1 වෙනිදා බස් ගාස්තු ගියා, ජනවාරි 5 වෙනිදාත් ගියා, 10 වෙනිදාත් ගියා, 15 වෙනිදාත් ගියා. ඔහොම ගමන් වියදම් මාසෙ පුරාවටම දවස් කිහිපයක්ම සිදු වුණා. ඊට පස්සේ මුද්දර ගාස්තු, පල් ගාස්තු වගේ දවස් කිහිපයක්ම සිදු වුණා. එතකොට ඒ වගේ එකම වගේ ගනුදෙනු නිතරම සිදු වෙනවා නම් අපි ඒ සඳහා වෙනම විශ්ලේෂණ තීරු කියලා වෙනම තීරුවක් පවත්වා ගන්නවා. ඒක මම පැහැදිලි කරන්න මේ ගාන හදද්දී මෙන්න මෙහෙමයි සුළු මුදල් පොතේ ආකෘතිය වෙන්නේ. ඉතින්ම කියන සුළු මුදල් පොත කියලා. සුළු මුදල් පොත නම් මේක. මේ පැත්තේ තියෙනවා අපිට මුදල් හම්බෙන එක. ලැබීම් තීරුව මේක. දැන් ඔයාලා මම මුලින්ම කියවන මුදල් ලැබීම් සටහන් කරන්නේ නැහැ කියලා. ලැබීම් සටහන් කරන්නේ නැහැ. එකම ලැබීම තමයි ව්‍යාපාරයේ විසින්. ඒ කියන්නේ අපි සුළු මුදල් බාරකරුවන්ට දෙන ලැබීම විතරයි මෙතන සටහන් වෙන්නේ. වෙන ලැබීම් නැහැ මේක. එයාට ගාණක් දෙනවා ආවම මේක වියදම් කරනවා. එතකොට වියදම් තමයි තියෙන්නේ. හරිද? ලැබීම් එන්නේ අපි දෙන අර මල්ලිට අපි ගෙවන ගාණ. ඒක තමයි ඒ සුළු මුදල් බාරකරුවෝ පැත්තේ සුළු මුදල් පොතෙන් සුළු මුදල් පොත පැත්තෙන් එන එකම ලැබීම. ඒක. අනිත් ඒවා සියල්ලම ගෙවීම. ඒ කියන්නේ ඒ මුදල උපයෝග කරගෙන සුළු වටිනාකම් වලින් සියලුම ගනුදෙනු පියවනවා. හරිනේ. ඒවා තමයි ඒතකොට ඒවා ගෙවීම ඔක්කොම. එකම ලැබීම මේක. හරි ඒක හොඳ නේද තියාගන්න. ලැබීම්
ලැබීම් ඊට පස්සේ දිනය සංගල පිටුව කියලා එකක් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. සංගල පිටුව කියලා එකකුත් මෙතන එනවා. නමුත් ඒක එච්චර භාවිතයට ගන්න නැහැ. මතක තියාගන්න මෙතනින් සංගල පිටුව කියලා එකකුත් එනවා. ඒ කියන්නේ මුදල් පොතේ පිටුව අංකය මෙතන දානවා. සංගල පිටුව කියන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ පිටුව අංකය. ලෙජර් පිටුව අංකය. ලැබීම් දිනය ඊට පස්සේ මෙතන විස්තරය ඊට පස්සේ විස්තරය මෙතන වවුචර් අංකය කියන්නේ මොකද්ද? සුළු මුදල් වවුචර් අංකය. කියන්නේ සුළු මුදල් කලින් ඉගෙන ගත්ත සුළු මුදල් පොතේ මූලාශ්‍ර ලියවිල්ල මොකක්ද කියලා. ඒක තමයි සුළු මුදල් වවුචරය. අන්න ඒක තමයි. සුළු මුදල් වවුචර් අංකය. හරි. එතකොට 1 2 3 4 කියලා ඔන්නම පල්ලෙහාට යන වවුචර් අංකය. හරි. දැන් ඔයාලා යම්කිසි කියන්නේ ගෙවීමක් කරද්දී සුළු මුදල් වවුචරේ සටහන් කරන මෙන්න මෙයාට කිව්වා මෙන්න මෙච්චර වටිනාකමක් කියලා. අර පෙටි කෑස් වවුචර් කියලා අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෙටි කෑස් වවුචර් කියලා තමයි ඒකට මේ ගොඩක් කියන්නේ ඉංග්‍රීසි වචනේ පෙටි කෑස් වවුචර් කියලා. ඒතකොට සමහර කට්ටිය පෙටි කෑස් වවුචර් කිව්වම තමයි දන්නේ. සුළු මුදල් වවුචර් කිව්වම දන්නේ නැහැ. අනේ ඒක. ඒතකොට ඒකට කියනවා අපි සුළු මුදල් වවුචර්. ඒතකොට ඒකේ අංකයක් තියෙනවා. අන්න ඒ අංකය තමයි මෙතන සටහන් කරන්නේ. ඊට පස්සේ ගෙවීම. දැන් ලැබුණු මුදල් ගෙවන්නේ නැහැ. මේ අපි මේ සුළු මුදල් පොත පවත්තා ගන්න. සුළු වටිනාකම් වලින් ගන්න ගෙවන්නනේ. ඒ ගෙවීම වලට අදාළ වටිනාකම් මෙතන දානවා. ඊට පස්සේ දැන් මේ ගෙවීම සිදු වෙන යම්කිසි අපි හිතමු කුලිය වෙනුවෙන් ගෙවනවා. ඊට පස්සේ මුද්දර ගාස්තු වෙනුවෙන්, ගමන් ගාස්තු වෙනුවෙන් මොන හරි දෙයක් වෙනුවෙන් ගෙවන්නේ. අන්නේ දේ අපි වර්ග කරගන්නවා. මෙතන විශ්ලේෂණ තීරු කියලා අපි වර්ග කරගන්නවා අන්නේ ගෙවීම. මම අර මුලින්ම කිව්වා මේ කලින් කිව්වා එකම වගේ ගෙවීම් සිදු වෙනවා නම් දැන් පොලි කියලා මාසෙට 10-12 පාරක් වෙනවා නම් එතකොට ඒක අපිට ලේසියිනේ මෙන්න මෙහෙම වෙනම දාගත්තා නම් එතකොට වෙනම පොලි වල එකතු වෙනම ගන්න පුළුවන් නේ මෙතන. ඒක මම පැහැදිලි කරන්න. විශ්ලේෂණ තීරු කියලා අන්නවම ඒ කැමති ප්‍රමාණයක් එතන අවශ්‍ය ප්‍රමාණයෙන් දාගන්න පුළුවන්. මෙතන එනවා එක පොලි කියලා තැපැල් ගාස්තු ඊට පස්සේ සංග්‍රහ ඊට පස්සේ විවිධ හරි තව තියෙනවා තව දාන්න පුළුවන්. හරි ඔන්න ඔය වගේ. මෙන්න මේ සුළු මුදල් විශ්ලේෂණය කියන්නේ දැන් කුලී කියලා වියදම් අපි හිතමු මාසෙට 7-8 පාරක් වෙනවා. يعني කුලී කියලා ගෙවීම මාසෙට 7-8 පාරක් වෙනවා නම් අපිට මාසෙට වෙච්ච ඔක්කොම කුලිය හොයාගන්න අපිට ලේසියි මෙන්න මේ කුලිය කියන තීරුවේ ඒ කුලිය වියදම් ටික එකිනෙක සටහන් කරගත්තාම අවසානයේ අපිට උත්තරයක් ගන්න පුළුවන් මෙන්න මෙතන. මෙහෙම අන්තිමට අපිට කුලිය කොච්චරක් ගියොද කියලා යම් කිසි වටිනාකමක් මෙතනට ලබා ගන්න පුළුවන්. යන්නේ ලබාගත් කුලිය කොච්චර දිගුවද කියලා මේ හොයාගන්න තමයි මෙන්න මේ වගේ වෙන විශ්ලේෂණ තීරු දාගන්නේ. හරිනේ. එතකොට අපිට ලෙජර් එක පිටපත් කරද්දී ලේසි. නැත්නම් ලෙජර් එක පිටපත් කරද්දී කුලිය කියන ගිණුම දාලා අපිට කුලිය වල වටිනාකම සම්පූර්ණ වටිනාකම ගන්න ගියාම එකින් එක එකතු කරගෙන ඉන්න ඕනේ. දැන් එතකොට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද මේ විශ්ලේෂණ තීරුවේ කුලිය කියලා වෙනම දාගන්නවා. එතකොට අවසානයේ මෙතන මේ ටික එකතු කරගත්තා නම් හරියි. හරිනේ. ඒක නිසා තමයි කුලිය කියලා තීරු කුලිය සහ දැපැල් අනිත් තීරු එහෙම වෙනම යොදාගන්නේ ඒක නිසා. ගෙවීම් කියලා අපි මෙතන විස්තරයට දාන කුලිය නම් කුලිය ගෙවීම් කියලා වටිනාකම දාන ඒ වටිනාකම මෙතනට දානවා. හරිනේ. ගාන හදද්දී මේක පැහැදිලි වෙනවා හොඳට. දැන් ඔන්නෝම මේකට සුළු මුදල් පොතේ ආපුවා තියෙනවා. ඔන්නෝක දාගන්න දැන් මම ගානකින් මෙහෙම මේකටම දාලා මම ගානකින් කතා කරන්න. එතකොට තවත් පැහැදිලි වෙයි මේ සුළු මුදල් කියන්නේ මොකක්ද කියලා. මෙහෙම කිව්වට සමහරකට පැහැදිලි වෙන එකක් නැහැ ලොකුවට. ගාන හදද්දී මේක තවදුරටත් පැහැදිලි වෙන්නේ.
ඔන්න ඔය විදිහට දාගන්න ලැබීම් දිනය විස්තරය සුළු මුදල් වවුචර් අංගය ගෙවීම් මේ සංගල පිටුව කියලා මෙතන අවශ්‍ය නම් පමණක් දාගන්න නැත්නම් මතක තියාගන්න සංගල පිටුව කියලා පොඩි තීරුවකුත් එනවා නමුත් ඒක එච්චර භාවිතර ගන්න නැහැ මොකද විභාගෙදී එහෙම සංගල පිටුව අංකයක් දෙන්නේ නැහැ වවුචර් අංකයක් බොහෝ විට දෙන එකක් නැහැ දුන්නොත් වවුචර් අංකය කියන තීරුව මෙහෙම දාගන්න ගෙවීම් ඊට පස්සේ විශේෂ තීරුව කියලා මේක කුලී සැපල් කියලාම ඕනේ නැහැ ඒ අදාළ ගෙවීමේ කියන්නේ වියදම් වල ස්වභාවය අනුව අපිට තීරුවෙන් කරගන්න පුළුවන්. මොන වගේ ගෙවින්ද වෙන්නේ කියලා බලලා මෙන්න මේ තීරු හතර දාගන්න පුළුවන්. මේ හතර නේ මෙතන ඕන ගානක් දාගන්න පුළුවන්. වියදම් වල ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැනට ඔන්නම දාගන්න මේ සුළු මුදල් පොතේ ආකෘතිය තමයි මේ. හරිනේ. තප්පර 30ක් දෙනෙක් වුණ දාගන්න. ලැබීම් දින විස්තරය වවුචර් අංකය ඊට පස්සේ ගෙවීම් විශ්ලේෂණ තීරුවක් මෙහෙම අපි කඩා ගන්නවා කොටස් ඕන ප්‍රමාණයකට කඩා ගන්න පුළුවන් දැන් තමයි දැම්ම පොලිය තැපැල් සංග්‍රහ විවිධ කියලා මම මේක පැහැදිලි කරන්න ගාන හදද්දී දැන් කොහොමද දාගන්නේ අපි ගානකින්ම මේක පැහැදිලි කරගමු. මම කනක් ටිකක් දුන්නා. ඉතින් අද සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ගන්නකො. අද වල ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ගන්නකො. සුළු මුදල් පොත කියලා මෙතන ලියන්න. දැන් මේකත් හරබර කියන්නේ මේක උනේ මේ පැත්ත හර මේ පැත්ත බර. හරි. මෙන්න මෙතනින් මේ පැත්ත බර මේ පැත්ත හර. හරි. දැන් ඔයාලා කල්පනා කරලා විස්තරය දෙපැත්තම දාන්න ඕන කියලා. විස්තරය මොකද මේ පැත්තේ ලැබීම් එකම ලැබීමේ තියෙනකොට අපිට විස්තර දෙකක් දෙපැත්තෙන් ආයි දාන්න ඕන නැහැ. එකම විස්තරේ ලැබීම් පැත්තට මොකක්ද විස්තරය කියලා ලැබීම් දාන්න පුළුවන්. ගෙවීම් පැත්තට මේ විස්තරේ තීරුම් බාර ගන්න පුළුවන්. මෙතන ලැබීම් එක ලැබීමයි නෙවෙන්නේ. කියන්නේ අපේ ව්‍යාපාරයෙන්ම සුළු මුදල් බාර කඩ දෙන ලැබීම විතරයි මෙතන වෙන්නේ. එක ලැබීමයි වෙන්නේ. ඒ ගානේ මෙයා වියදම් කරන්නේ වියදම් මෙතන වෙන්නේ ගොඩක් නේ කියන්නේ සුළු මුදල් පොත කියන්නේ වියදම් සටහන් කරන පොතක් නේ සුළු වටිනාකම් වලින් යොත් වියදම් සටහන් කරන පොතක් හරිනේ එතන විස්තරය කියන එක ආයි දෙපැත්තට දාන්න ඕනේ තව විස්තරයක් මෙහෙන් දාන්න ඕනේ හරිනේ මුදල් පොතේ වගේ විස්තර දිනේ විස්තරය වටිනාකම් දිනේ විස්තර වටිනාකම් කියලා එහෙම විස්තර දෙකක් දාන්න ඕනේ දෙපැත්තට හරිනේ ඔන්න ඔබ දැන් සුළු මුදල් පොතේ ආකෘතිය දැන් අපි ගානට යන මුල් ගාන බලමු මුල් ප්‍රශ්නේ මොකක්ද කියලා. පහස් සඳහන් ගනුදෙනු ගමන් පිළිසිදු තැපැල් හා විවිධ ලෙස විශ්ලේෂණ තීරු ඇතුළත්ව සුළු මුදල් පොත සටහන් කරනවා. සමහර වෙලාවට ගාණ දෙන්න පුළුවන් විශ්ලේෂණ තීරු මොනවද කියලා. දැන් මෙතන දීලා තියෙනවා. සමහරවල් දෙන්නේ නැහැ. සමහරවල් අපි හිතලා දාන්න ඕනේ. දැන් මෙතනදී දීලා තියෙනවා. මේ විශ්ලේෂණ තීරුවට අපි තීරණය කරන්න ඕනේ. හරි. මෙන්න මේවා තමයි වැඩියෙන් ගන්න තියෙන්නේ. මේවා නිතර නිතර ඇවිල්ලා. නැවත නැවත ඇවිල්ලා. එහෙනම් අපි දැන් මෙහෙම විශ්ලේෂණ තීරු දාන්නේ දැන් මෙහෙම විශ්ලේෂණ තීරු දාන්නේ අපි ඒකට මොනවද දාන්න කියලා අපි තීරණය කරන්නේ මේ විදිහට. දැන් අර මම කලින් කිව්වා දැන් ගමන් කියන වියදමක් අපි හිතමු
ජනවාරි මාසේ අපි ජනවාරි මාසේ කියන ජනවාරි මාසේ පළවෙනිදා වුණා ගමන් නියදම 5 වෙනිදා 8 වෙනිදා වුණා 10 වෙනිදා වුණා 15 වෙනිදා වුණා කොහොම ගමන් නියද 3-4 පාරක් වුණා මාසෙට. එතකොට මම අර කිව්වා ගමන් කියන වේදම අපිට අවසානයේ උත්තරයක් ගමන් වල ඔච්චර ගියාද කියලා මුළු එකතුවක් ගන්න ලේසි මෙන්න මේ විශ්ලේෂණ තීරවලදී ගමන් කියලා වෙනම තීරුවක් දාගත්තා. හරිනේ. අන්න එතකොට ඒ වගේ එකම මේ රිපීට් වෙන يعني එකම වියදම නැවත නැවතත් ඇති වෙනවා නම් කීප වරක් අපි එතකොට විශ්ලේෂණ තීරුවක් ඒ වියදම වෙනුවෙන්ම යොදා ගන්නවා. දැන් මෙතන දීලා තියෙන්නේ අපිට කියලා තියෙන මේ විශ්ලේෂණ තීරුව ටික ගන්න කියලා. මොනවද ගන්න කියලා තියෙන්නේ? ගමන් පිරිසිදු තැපැල් විවිධ කියලා. ගමන් පිරිසිදු තැපැල් විවිධ. හරි. දැන් අතනින් මම කලින් ලිව්වේ වලින් ඇඩ්ඩලා තියෙන්නේ මම හිතන්නේ පිරිසිදු කියන එක විතරයි. අනිත් ඒවා හරි. ඒතරන්නේ ගානම මේ වෙනස් වෙනවා. මේ විශ්ලේෂණ දාන ටික විතරයි වෙනස් වෙනවා. අනිත් ආකෘති එකමයි. මේ දාන්න මොනවද කියලා වෙනස් වෙනවා ගානම. හරි. දැන් මෙතන අපිට දාන වල ටික කියලාම තියෙනවා. සමහරවල්ලාට දෙන්නේ නැහැ. අපි හිතලා දාන්න ඕනේ. බලමු. හරි. මොකද මුදල් පොත ආකෘතිය ගහගත්තා. මුල් එක මොකද්ද? ජනවාරි 1 වෙනිදා ආරම්භක සුළු මුදල් ශේෂය රුපියල් 200යි. 1.1 අග්‍රමය ප්‍රතිපූර්ණ කරලා 1.7. හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම කිව්වේ. අග්‍රමය ප්‍රතිපූර්ණය සහ සුළු මුදල් අග්‍රමය කියන එක මම කතා කරන්නේ නැහැ. මම දැන් මොකක්ද කියලා කියන්න. මොකද මේ ගාන දීලා තියෙන එක. අපි මේ ගාන හතර ගාම මේ කතා කරමු. සුළු මුදල් අග්‍රිමය. ඊට පස්සේ කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කියලා. හරි. මම මුලින්ම කියන්නේ අග්‍රිමය කියන්නේ මොකක්ද කියලා. දැන් මම අර කලින් උදාහරණයක් කිව්වේ. දැන් ඔයාලා කුස්සියේදී ඔයා සුළු මුදල් බාරකරුවෙක් කවුරුවෙක් පත් කරන අපි හිතමු කසුන් මල්ලිව. කසුන් කියලා මල්ලි කෙනෙක් ඉතින් එයාව පත් කර හරි. කසුන් මල්ලිව එනම් අපේ සුළු මුදල් කියන්නේ සුළු වටිනාකම් වලින් ගනුදෙනු ටික ඔයා බාර ගන්න. නැත්නම් ඔයා ගෙවන්න මේ සුළු මුදල් පොතක් ඔයා පවත්වා ගන්න ඔයා ඒකේ බාරකරු වෙන්න. අපි ඒව පත් කරා. සුළු මුදල් බාරකරු විදිහට කසුන් කෙනෙක් කෙනා පත් කරා. එයාට අපි සෑම මාසයක් මුලම යම් කිසි මුදලක් ලබා දෙනවා එයාට. අපි හිතමු ඔන්න දැන් ව්‍යාපාරේ පටන් ගත්ත ජනවාරි. හරිද? කුස්සිය ඔන්න අලුතෙන් ඕපන් කරේ ජනවාරි. ජනවාරි 1 වෙනිදා මෙයාට දෙනවා රුපියල් 2000. මල්ලි සුළු වටිනාකම් වලින් ගන්න ඔයා මේ 2000න් ගෙවලා දාන්න කියලා එයාට 2000ක් දෙනවා. හරි. ඔන්න ජනවාරි 1 වෙනිදා ව්‍යාපාර ආරම්භ කළ දවසේ 2000ක් එයාට දුන්නා. හරිනේ. එතකොට අපි ඔන්න ජනවාරි 31 වෙද්දී මාසයක් ගිහිල්ලා. එයා ඒ 2000න් 2000 වියදම් කරන්නේ නැහැ. 1800ක් වියදම් කළා. 2000 දුන්නා අපි. එයා 1800 දාම වියදම් කරලා දෙන්න තව 200 ඉතුරු. හරි. ජනවාරි 31 වෙද්දී. ඉතුරු මුල් මාසේ එයා වියදම් කර 1800 ඉතුරු කරලා දෙන්න 200. හරිනේ. 2000ක් දුන්නා 1800යි වියදම් කරේ 200ක් ඉතුරු. හරිද? දැන් සුළු මුදල් අග්‍රිමය කියන්නේ මේක. දැන් පෙබරවාරි මාස. ඔන්න ජනවාරි මාසෙ ඉවරයි. පෙබරවාරි මාසෙට අපි දෙන්නේ මෙන්න මේ ජනවාරි මාසේ වියදම් කර 1800 අන්නේ වියදම් කර ගන්නට සමාන මුදලක්. ඒ කියන්නේ 1800මයි නැවතත් අපි පෙබරවාරි මාසෙට දෙන්නේ. හරි. අන්න ඒකට අපි කියනවා මොකක්ද? අග්‍රිමය ප්‍රතිපූර්ණ. ඒක සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකද්ද? යම් අර දුන්න 2000ට. හරිද? ඒ කියන්නේ යම් කිසි දැන් ජනවාරි 1 වෙනිදා රුපියල් 2000ක් කියලා දුන්නානේ. ඒකට අපි කියන සුළු මුදල් අග්‍රිමය කියලා. ඒ කියන්නේ සුළු වටිනාකම් වලින් ගෙවින් කරන්න සුළු මුදල් බාරකරුට ව්‍යාපාරය විසින් දුන්න මුදලට කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඒතකොට හැම මාසෙකම මේ සුළු මුදල් අග්‍රිමය කියන එක එකම ගාණක් තමයි යන්නේ. හරිනේ. සමහර අවස්ථාවල සමහර මාසවල ගණන් වැඩි වෙද්දී ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙම නැත්නම් මේ සුළු මුදල් අග්‍රිමය කියන එක එකම ගාණක් තමයි හැම මාසෙම යන්නේ. يعني 2000 නම් ඊළඟ මාසෙ 2000. දැන් 1400ක් වියදම් කරාට 200ක් ඉතුරුනානේ පෙබරවාරි මාසෙට.
එතකොට අපි ආයෙත් තව 1400ක් දුන්නානේ. එතකොට පෙබරවාරි මාසේ රායි කීයක් ඊළඟ කරන්න තියෙන්නේ? ආයෙත් 2000 නේ මෙහෙමනේ. දැන් ජනවාරි මාසේ 2000ක් දුන්නා. හරි. ඒකට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඒ කියන්නේ වියදම් කරන්න දුන්න මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. දැන් මේ 2000 මෙයා කීයද වියදම් කරේ? 1800. ජනවාරි මාසේ අවසන් වෙද්දී කසුන් මල්ලි සුළු මුදල් සුළු වටිනාකම් වලින් ගෙවීම් කරන්න 1800 වියදම් කරේ. කීයක් ඉතුරු වුණාද? 200ක් ඉතුරු වුණා. එතකොට පෙබරවාරි මාසෙට දැන් එයාගේ අතේ ගියක් තියෙන 200ක් තියෙනවා. අපි එතකොට ඊළඟ මාසෙටත් දෙන්නේ මෙන්න මේ මාසේ වියදම් කරපු ගානට සමාන මුදලක්. ඒ කියන්නේ 1800 නේ වියදම් කළා තියෙන්නේ. අපි නැවතත් පෙබරවාරි මාසෙකින් එයාට දෙන්නේ 1800යි. එතකොට එයාගේ ඔක්කොම ගියක් තියෙනවා. දැන් අපෙන් 1800ක් හම්බ වෙනවා. ව්‍යාපාරයෙන් 1800ක් හම්බ වෙනවා. එයාගේ අතේ 200ක් තියෙනවා. කීයද? 2000යි. හරි. එතකොට හැම මාසයකම සුළු මුදල් අග්‍රිමය සමානයි. සමහරවල් සමහර මාසවලදී සුළු මුදල් කියන්නේ ගෙවින් වැඩි වුණොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් ඒක සමානයි. ඊට පස්සේ මෙන්න මේ වියදම් කරන මුදලට සමාන මුදල නැවතත් පෙබරවාරි මාසෙත් 1800ක් දෙනවා. ඒ කියන්නේ වියදම් කරන මුදලට සමාන මුදලක් නැවතත් දෙනවා. කියන්නේ මේ ඊළඟ මාසෙට වියදම් කරන මුදලට සමාන මුදලක් තමයි දෙන්නේ. හරිනේ. අන්න ඒකට අපි කියන්නේ මොකද්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න. ප්‍රතිපූර්ණය කියන්නේ නැවත ලබා දුන්නා. ප්‍රතිපූර්ණය. ප්‍රති කියන්නේ නැවත, පූර්ණය කියන්නේ පියවුව නැත්තම් නැවත ලබා දුන්නා. අන්න ඒ වගේ. නේ? එතකොට මේ වියදම් කරන මුදලට සමාන මුදලක් ලබා දුන්නා. හරිනේ. ඔන්න ඔකයි සුළු මුදල් අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණය කියන්නේ. හරිම ලේසියි. හරිනේ. අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණය කියන එක දැන් පැහැදිලි. හරි. අග්‍රිමය සුළු මුදල් අග්‍රිමය කියන්නේ යම් කිසි මාසයක් තුළදී සුළු මුදල් භාරකවට ලබා දෙන වටිනාකම. මේ මුදල. හරිනේ. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ එම මාසයේදී ඔබ වේදම් කරන මුදලට සමාන මුදලක් ඊළඟ මාසෙ වෙනුනොත් ලබා දෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසෙ 1400 නම් වියදම් කරේ පෙබරවාරි වලත් 1400 අපි දෙන්නේ. ඔහු ගාව රුපියල් 200ක් තියෙනවා. ඒතර ඔක්කොම ගන්න 2000යි. හරිනේ. ඒක මුලින්ම අපි කිව්ව සුළු මුදල් අග්‍රිමය කියලා. හරිනේ. අග්‍රිමය 2000යි. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ වටිනාකම සමාන මුදල නැවත ලබා දෙනවා. හරිනේ. හරි. එතකොට දැන් මුලින්ම මොකක්ද තියෙන්නේ? ආරම්භක සුළු මුදල් ශේෂය රුපියල් 200යි. රුපියල් 200 ආරම්භක සුළු මුදල් ශේෂය. හරි. ඔන්න කසුන් ගාව 200යි. දැන් අතේ තියෙන 200යි. ජනවාරි 1 වෙනිදාදී 200ක් තියෙනවා අතේ. හරිනේ. සුළු මුදල් එයා ගාවනේ 200 තියෙන්නේ. ඒ කියන්නේ මොකද? කලින් ඔන්න කීයක් හරි දෙන්නේ නැති. ඒකෙන් 200ක් දැන්ට මිනිහ ඉතුරු කරගෙන. හරිනේ. දැන්ට අතේ යාගේ 200ක් තියෙනවා. ඉතුරු ව්‍යාපාරي පැත්තෙන් සුළු මුදල් බාරකරු පැත්තෙන් නැත්නම් සුළු මුදල් පොත පැත්තෙන් ඒක මොකද්ද? ඒක වත්කමක් විදිහට කියන්නේ. ඒක ශේෂය. හරිනේ. ඒක ශේෂය. සුළු මුදල් ශේෂය. ඒක දැන් 200ක් තියෙනවා. ඒක අපි දානවා හර පැත්තේ. සුළු මුදල් පොතේ හර පැත්තේ. දැන්ට තියෙන ගාන. ඒක ලැබීමක් විදිහට තමයි කියන්නේ. දැන්ට අපි ගාව අතේ තියෙන මුදලක් නේද? හරිනේ. ඒතකොට ඒක අපි ලැබීම් පැත්තේ දාන්නේ දැන්ට තියෙන මුදලක් ශේෂයක් කියලා. දැන්ට අපි ගාව තියෙන මුදල. මේ සුළු මුදල් බාරකරු ගාව දැන්ට රුපියල් 200ක් තියෙනවා. ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා විස්තරයට දාන ශේෂය කියලා. විස්තරයට ශේෂය කියලා දාන්නේ ලැබීම් පැත්තේ ලැබීම් නැත්නම් ලැබීම් තීරයට 200 කියලා දානවා. වටාංගම 200. දැන්ට තියෙන්නේ 200. හරියට ඔක දැම්මා. ඊට පස්සේ මොකද කියන්නේ? දැන් මේක හරවල සටහනක් කරනවද? මේ ගනුදෙනුවක් නෙවෙයි මේක. මේක තිබ්බ ශේෂය සටහන් කරා. ගණුවක්වත් දෙනුවක්වත් උන් නැහැ මෙතනදී. එයා ගාව යාගේ සාක්කුව කියන්නේ ඉතුරු කරලා තිබ්බ ගාන අපි මේ ඊළඟ මාසයේ මුලදී අපි ගාව දැන්ට තියනවා කියලා අපි සටහන් කරගත්ත 200ක්. හරිනේ. ගණුවක් දෙනුවක් උන් නැහැ මෙතනදී. ගනුදෙනුවක් උන් නැහැ. يعني ගෙවීමක්වත් ලැබීමක්වත් උන් නැහැ. දැන්ට තියෙන එක සටහන් කරගත්ත විතරයි. හරිනේ. ඊට පස්සේ එදාම එකම අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා 100ක්. දැන් ඉස්සෙල්ලා කිව්වා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද කියලා. කලින් මාසේ වේදම් කරන මුදලට සමාන මුදලක් මේ මාසෙත් නැවත සුළු මුදල් බාරකරුට ව්‍යාපාරය ලබා දෙනවා. හරිනේ. කසුන්ට
1800 කලින් වියදම් කරා. නැවතත් අපි ව්‍යාපාරය 1800ක් දෙනවා මේ මාසෙත්. හරිද? මේ මාසෙත් 1800ක් දෙනවා. ඒතර කලින් මාසේ වියදම් කරලා තියෙන්නේ 1800යි. අනිවාර්යයෙන්ම 1800යි වියදම් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ මාසෙත් ඒ ගානම දෙන්නේ. හරිනේ. එතකොට ඒක වුණ හම්බුණා. ඒතර කසුන්ට හම්බුණා. සුළු මුදල් පොතේ ශේෂය වැඩි වුණා නේ. සුළු මුදල් පොතේ ශේෂය වැඩි වුණා. මුදල් ශේෂය වැඩි වුණා. සුළු මුදල් ශේෂය වැඩි වුණා. එහෙනම් මොකද වෙන්නේ? සුළු මුදල් පොත හර වෙනවා. කීයකින්ද? 1800කින්. කොහොමද හර වෙන්නේ? මොකක්ද කියලාද? දැන් මොකද්ද කරන්නේ? ලාච්චුවෙන් අරන් දුන්නේ. ඔන්න අපේ ව්‍යාපාරය අපි ලාච්චුවෙන් අරන් දුන්නේ. නේ. අපේම සුළු වටිනාකම් වලින් ගෙවීම් පියවන්න අපි සුළු මුදල් බාරකරුවෙක් පත් කළා. ඔයා මේ සල්ලි අරන් ඔයා සුළු වටිනාකම් වලින් ගෙවීම් පියවන්න කියලා එයා පත් කළා. එයාට යම් කිසි මුදලක් අපි දෙනවා අපේ ලාච්චුවෙන්. මේ ලාච්චුවෙන් සල්ලි යනවනේ එතකොට. නේ? අපේ වියදම් පියවන්න තමයි. ලාච්චුවෙන් සල්ලි යනනේ කොහොමද? නේ? එතකොට 1800යි මෙතනට මොකද්ද ප්‍රතිවිරුද්ධ කිරීම නම මුදල් ශේෂය තමයි යන්නේ. මුදල් 1800ක් දෙන්නේ. ලාච්චුවෙන් තමයි සල්ලි අරන් දෙන්නේ. හරිනේ. එතකොට මුදල් කියන එක අඩු වෙනවා. ලාච්චුවෙන් මුදල් කියන එක අඩු වෙනවා. අර පැත්තේ සුළු මුදල් බාරකරුගේ නැත්නම් සුළු මුදල් ශේෂය වැඩි වෙනවා. නැත්නම් සුළු මුදල් පොත හර වෙනවා. හරිනේ. ඔන්න ඕකයි එතනදී අක්‍රමයේ ප්‍රතිපූර්ණේ සටහන් කිරීමේ රිත්වහරණ වෙන්නේ මුදල් බෑර මේ සුළු මුදල් පොත හර. හරිනේ. 1800. ඊට පස්සේ 1.3 තියෙනවා ගමන් වියදම් 150. දැන් ඔන්න වියදම් ඔන්න සල්ලි හැම 2000. දැන් 2000ක් තියෙනවා අපි ගාව. 1800 2000 දැන් sorry 1800 200යි 2000ක් තියෙනවා. දැන් ඔන්න වියදම් ටික ගෙවා ගන්න තියෙන්නේ. හරිනේ. මාසෙට දාලා සුළු වන්නාගම් වලින් උත් වියදම් ටික ගෙවා ගන්නයි තියෙන්නේ. හරිනේ. මුලින්ම තියෙනවා 1.3 ගමන් වියදම් 150යි. ගමන් වියදම් 150යි. හරි. කවද්ද 1.3 දින 1.3 විස්තරය මොකද්ද? ගමන් 150යි. වවුචරම් ගියා දීලා නැහැ. 150යි ගාන. හරි. දැන් මෙන්න මෙහෙම සටහන් කරන්න. මම මේක දාලා කියලා දෙන්න සටහන් කරන්න. 150යි. ඒක අපි එහෙමම ගමන් තීරය දාන 150යි කියලා. මෙන්න මෙහෙමයි. දැන් බලන්න. දැන් ලැබිච්ච ඒවා අපි ලැබීම් පැත්තේ දාගත්තානේ. ඔන්න ඔච්චර අපිට ව්‍යාපාරය, ඒ කියන්නේ සුළු මුදල් පැත්තෙන් අපිට හම්බෙන්නේ ව්‍යාපාරයෙන් කියන්නේ. සුළු මුදල් බාරකට ව්‍යාපාරයෙන් දෙන ගාන විතරයි මේ ලැබීම් කියලා දාන්නේ. හරි. මේකේ ප්‍රධාන වශයෙන් වෙන්නේ ගෙවීම. හරිනේ. සුළු මුදල් පොතේ ප්‍රධාන වශයෙන් වෙන්නේ සුළු මුදල් වලින්ුත් සුළු වටිනාකම් වලින්ුත් ගනුදෙනු ගෙවීමක් විතරයි වෙන්නේ. මේ ප්‍රධාන වශයෙන් වෙන්නේ. හරිනේ. දැන් ඔන්න වේදම් ගෙවන්න පටන් ගත්තා. 2000ක් කම්මුණ කලින් 200 2000 දැන් අපි කසුන්ගේ අතේ තියෙන නැත්නම් සුළු මුදල් බාරකරුගේ අතේ 2000ක් තියෙනවා. එයා ඕන දැන් ගෙවීම් කරන්න පටන් ගන්නවා. මුලින්ම ඔන්න ජනවාරි 3 වෙනිදා ගමන් වියදමක් පොඩි ගාණක් රුපියල් 150යි. අන්න 150යි. අපි ඒක දාගත්තා ගෙවීම් කියලා. දැන් ගෙවීමන්නේ මේක. කසුන් ඔන්න එයාගේ තියෙන 2000න් එයා ගෙවුන 150. ගමන් වියදම බස් එකේ ගිහිල්ලා හරි මොන පුස්සිරියට මොන හරි බඩුවක් ගේන්න එක්ක බස් එකේ ගිහින් මේ ටීවීල් එකේ ගිහිල්ලා හරි කොයි මොකක් හරි ගමන් වියදමක් වෙලා. හරිනේ. මොන හරි ගමන් වියදමක් ව්‍යාපාරට සම්බන්ධව. හරිනේ. එතකොට ඒකේ වර්ණනාව 150යි. එතකොට අපි මෙතන විස්තරයට දාගත්තා ගමන් කියලා. මොකද්ද වියදම? ගමන් වියදමනේ. ගමන් කියලා දාගත්තා දිනේ දාගත්තා. ගෙවීම් යටතේ 150. මේ ගෙවීමන්නේ 150යි. ඒක අපි එහෙම විශ්ලේෂණ දිරුවට දාගත්තා. ගමන් යටතේ ඒ සමානවම සමාන්තරවම ගමන් යටතේ දාගත්ත 150. දැන් මෙන්න මේ මෙහෙම දාගත්තාම අපිට අවසානයේ ගමන් කියලා කොච්චරද කියලා ගන්න පුළුවන්. දැන් මෙහෙම විශ්ලේෂණ දිරුවක් නැත්නම් ඔයාලා කල්පනා කරන්න මෙහෙම විවිධ ගෙවීම් එනවා. මෙතන එනවා කොස් පිරිසුදු කියලා, තැපැල් කියලා ඔහොම එනෝනේ. ඒතර අපිට අවසානයේදී ගමන් කියලා කොච්චරද ගන්න ගියාම මේ එකින් එක මාක් කර කර අපිට ගන්න වෙනවා. දැන් එහෙම ඕනේ වෙනම ගමන් තීරුවක් මෙතන තියෙනවා. ඒතර ඒකේ අවසාන උත්තරය ගත්තාම ලේසියිනේ නේ. දැන් මේ ගණන් 10ක් 15ක් නෙවෙයි සාමාන්‍යයෙන් වෙන්නේ ගණන් සමානව ලක්ෂ ගණන් වෙන්න පුළුවන්. සුළු වටිනාකම් වලින් යොත් ගණන් දහස් ගණන් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම ගමන් වලට ගියද කියලා අපිට එකින් බල ඉන්න ඕනේ නැහැ. කෙලින්ම විශ්ලේෂණ තීරුවේ ගමන් කියන තීරුවේ අවසාන එකතු ගත්තා නම් ගමන් වලට ගිය ගාන වෙනම ගන්න පුළුවන්. හරිනේ. බොහොම ලේසි. ඔන්න ඔකේ සුළු මුදල් පොතේ සටහන්
ගෙවීම් සටහන් කිරීමේ න්‍යාය. හරිනේ. මොකද්ද විස්තරය? ගමන් ගෙවීම් තීරු දාගත්තා. අයි ගෙවීමක් නිසා සුළුමුදල් බාරකරු ගෙවනවා. කසුන් කෙනෙකුට කියලා 2000ක් තියෙනවා ඇගේ 150ක් ගමන ගමන් වලට. හරි. 2000ක් තියෙනවා 150ක් ගමන් වලට ගෙවනවා. හරි. ඒතර ගමන් තීරුවේ දාගත්ත 150 කියලා. හරි. දෙවෙනි එක මුද්දර ගාස්තු රුපියල් 50යි. 1.8. 1.8 මුද්දර ගාස්තු. දැන් ඔක දාන්නේ කොහොමද? දැන් මේ මොන සටහනද මේ දාන්නේ? මේ දාන්නේ මොන සටහනද? හරි සටහනද බැරි සටහනද? මේ දාන්නේ මොන සටහනද? බැරි සටහන මේ දාන්නේ. ගෙව්වා. ඒ කියන්නේ වියදමක් ගෙව්වානේ. වියදමක් ගෙවුවා මුදල් යනවනේ. හරිනේ. දැන් මේ සුළුමුදල් බාරකරුගෙන් ගියත් ඒක ව්‍යාපාරයේ වියදමක් නෙනේ. අය ව්‍යාපාරේ ගමන් වියදමක් නෙයා ගෙවන්නේ. එහෙනම් ඒතර ව්‍යාපාරේ වේදනම තමයි ඒක. වෙනම වේදනක් නෙමෙයි. ව්‍යාපාරේ වේදනමයි ඒක. එහෙනම් මේක මුදල් ගෙවීමක් නේ. ඒක සුළු වටිනාකම් වලින් වේදනක් ගෙවීමක්. හරිනේ. එතකොට ඒක බැර. ඒ කියන්නේ වේදන් ගෙවුවාම මුදල් අඩු වෙනවනේ. මේකෙත් අන්න එහෙමයි. සුළුමුදල් ශේෂය අඩු වෙනවා. ඒතර මේකත් ව්‍යාපාරයේ ගෙවීමක්. හරි මේ බැර සටහන මේ තියෙන්නේ. සුළුමුදල් පොත බැර. හර වෙන එක මම අන්තිමට කියන හර වෙන්නේ ගමන් කියන වියදම් ගිණුම. නමුත් 150 කියලා දාන්නේ නැහැ එතන. ගමන් කියන වියදම් ගිණුම 150 කියලා දාන්නේ නැහැ. මෙන්න මේ සම්පූර්ණ ශේෂය ආරම්භ තමයි ගමන් වියදම් ගිණුම හර කරන්නේ අවසානයේදී. බැර සටහන සුළුමුදල් පොත බැර කියලා සටහන් කරන්න පුළුවන්. හරිනේ. හරි ඔන්න ගමන් වියදම හරි. එතකොට මුද්දර ගාස්තු රුපියල් 50යි. මුද්දර ගාස්තු රුපියල් 50යි. 1.8 මුද්දර කියලා රුපියල් 50යි. ගෙවීම් වලදී 50 දාගත්තා කොහෙද දාන්නේ? මුද්දර ගාස්තු කොහොමද? මුද්දර ගාස්තු ගමන් වලට දාන්නේ, පිරිසුදු වලට, තැපැල් වලට, විවිධ වලට. මුද්දර ගාස්තු සාමාන්‍යයෙන් තැපැල් කියලා දාන්න පුළුවන් නේ. තැපැල් කාර්යාලයේ මුද්දරයක් කරලා නම් ගෙවන්නට තැපැල් වේදම් වලට මුද්දර ගාස්තු අදාළ කරගන්න පුළුවන්. හරිනේ. ඒක ඔයාලා හොඳට බලන්න ඕනේ. මොකටද අදාළ කරගන්නේ කියලා. හරි. තැපැල් වේදම් වල අපි දැම්ම 50යි මුද්දර ගාස්තු කියලා. හරි. ඒක හරිනේ. මේකත් ව්‍යාපාරික ගෙවීමක්. හරි. ඒතර සුළුමුදල් පොත බැර වුණා 50කින් මුද්දර කියලා. හරිනේ. හරසටහන අන්තිමට දාන්න මෙන්න මේ තැපැල් කියන කොටස් එකතු කරලා ඒක තැපැල් වේදම් ගිණුමට හර කරනවා. අන්තිමේදී මම ඒක කියන්නේ. ඊට පස්සේ ව්‍යාපාර කොටස පිරිසුදු කිරීම රුපියල් 400යි. ඔක දාන්නකො. ව්‍යාපාර කොටස පිරිසුදු කිරීම රුපියල් 400යි. ये කොහොමද එන්නේ? ව්‍යාපාර කොටස පිරිසුදු කිරීම රුපියල් 400යි. කවද දවස් 1.15. පිරිසුදු කියලා දාන්න. එකක් වේදමන්නේ රුපියල් 400යි. 400යි. මේ කෙලින්ම අපි කොහෙද දාන්නේ? මේක මොකද්ද? පිරිසුදු කියලා වෙනම තියෙනවා මේ තීරුව. ඒකට දාන්න. හරි. එතන මේ හරි විශ්ලේෂණ තීරුවේ කතා ගන්න. දැන් මෙතන පිරිසුදු කියලා වෙනම විශ්ලේෂණ තීරුවක් තියෙන නිසා අපිට අමුතුවෙන් ඒක තොරතුරු ඉන්න දෙයක් නැහැ. කෙලින්ම විශ්ලේෂණ මේ පිරිසුදු කියන විශ්ලේෂණ තීරුවේ දාන්න පුළුවන්. හරිනේ. ඔන්න මානික ගණදෙනු ටිකක් දාන්නකො. ඊට පස්සේ මෙන්න මේක දාගන්න මම මේක මකරන තව ඊටු ටික දාගන්න. තව ගණදෙනු පහක් තියෙනවා. හතරක් තියෙනවා. මේ ටික මකනවා. ඊළඟ ගණදෙනුව
නාහිමි මංජුට ගෙවුව රුපියල් 100ක්. දැන් පොඩි නාහිමියන් සුළු වටිනාකම් වලින් නාහිමියන් ඉන්න පුළුවන්. හරිනේ. දැන් මම ට්‍රීවිල් එක ගිහිල්ලා 5000 කොලේ තියෙන මාරු කරගන්න කියන්නේ පස්සේ දෙන්නා කියලා ට්‍රීවිල් අයිතිකාරයට. ව්‍යාපාරයේ යම්කිසි වැඩකට ට්‍රීවිල් එකේ ගියා. ව්‍යාපාර වැඩකට ට්‍රීවිල් එකේ ගිහිල්ලා රුපියල් 100යි ට්‍රීවිල් charge එක 5000 කොලේ දික් කරේ. ඔන්න දෙන්න විදියක් නැහැ. මාරු කරන්න දෙයක් නැහැ. එහෙම වුණාම අර සුළු මුදල් බාරකට කියනවා මේ ඔන්න ඔය මංජු කෙනෙක් කෙනාට මම රුපියල් 100ක් දෙන්න තිබ්බා. එදා දෙන්න ඕනේ. ඔයාගේ සුළු මුදල් වලින් ගෙවන්න කියලා. අන්න ඒ වගේ. සුළු වටිනාකම් වලින් නායකනොත් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ සුළු මුදල් පොත හරහා තමයි ගෙවින් කරන්නේ. හරිද? අයි මංජුට ගෙවුව රුපියල් 100යි. හරිද? මංජු කියලා 1.21 මේ නාහිමිය හැබැයි ව්‍යාපාරයේ භාණ්ඩ සපයන නාහිමියෙක් නෙවෙයි. මෙයා වෙන මොනවා හරි නාහිමියෙක්. අන්න දැන් ඔය මං කිව්වාගේ ට්‍රීවිල් ගාස් වෙනුවෙන් හරි මොනවා හරි මොකක් හරි පොඩි වියදමක් වෙනුවෙන් ජනිත වෙච්ච නාහිමියෙක්. හරි. 1.21 මංජු කියලා එයාගේ නම දාන මංජු කියලා කියාදගේ රුපියල් 100යි. ගෙවුවා 100ක්. හරිනේ. දැන් මේක මොන තීරුවද දාන්නේ? මෙතන තියෙන මංජු කියලා තීරුවක් නැහැ. මංජු කියලා තීරුවක් තියෙන්නේ නැහැ. නාහිමි කියලා තීරුවක් නැහැ. මොකටද දාන්නේ? එහෙම තීරුවක් නැත්තම් අපි දානවා මොකටද? විවිධ කියලා තීරුවටනේ. හරිනේ. හරිනේ. දැන් වැරදිලා හරි මේ ගානේ මංජු කියලා මංජුට 3-4 පාරක් මාස තුල ගෙවින් කරා. ඒ කියන්නේ ජනවාරි 21 ගෙවුවා 25 ගෙවුවා 26 ගෙවුවා ඔහොම 3-4 පාරක් මේ මාස තුලම මංජුට ගෙවලා තියෙනවා. එතන මංජු කියන එක කීප වරක් කියන රිපීට් වෙනවනේ. ඒක නැත්තම් කීප වරක් මංජුට ගෙවින් කරලා තියෙනවා. සුළු වටිනාකම් වලින් උත් ගෙවීමක් කරලා තියෙනවා මංජුට කීප වරක්. එතකොට අපිට වෙනව මංජු කියලා නැත්තම් නාහිමි කියලා වෙනම තීරුවක් දාන්න පුළුවන්. හරිනේ. ඒක කියන්නේ එකම වගේ ගන්දුණු කිහිප වරක් මේ මාසෙ හරි කාලච්ඡේදය හරි තුල වෙනවනම් එතකොට අපිට වෙන විශ්ලේෂණ දිරුවක් ඒකට දාගන්න පුළුවන්. නමුත් මේ ගාන දාන්න බෑ. එහෙම දාන්න බෑ. ඇයි? මේ ගාන දීලාම තියෙනවා. මෙන්න මේ හතර දාන්න ඕන කියලා. මේ විශ්ලේෂණ දිරුව හතර දාන්න ඕන කියලා. එහෙම දීලා තියෙනම් ඔයාලට ඕනේව දාන්න බෑ. ගාන දීපුව තමයි දාන්න ඕන. හරිනේ. එහෙම දීලා නැත්තම් ගාන දීලා නැත්තම් අපිට ඕන එකක් තීරණය කරන්න පුළුවන් නම් අපිට දාගන්න පුළුවන්. හරිනේ. දැන් මෙතන දාන්න ඕන විශ්ලේෂණ දිරුව මොනවද කියලා දීලා තියෙනවා ගාන. ගාන දීලා තියෙනම් මේ ගාන තියෙන දේ දාන්න. වෙන දේවල් දාන්න යන්න එපා. හරිනේ. මංජුට 100ක් ගෙවුවා හරියට. ඊට පස්සේ 1.24 දැන් මේ බැරසටහන දාන්න මම හරසටහන අන්තිමට දාන්න. දැන්ට බැරසටහන සුරුම්දල්වත බැර වෙනවා කියලා මතක තියාගන්න. හරසටහන මම අන්තිමට දාන්න වෙනම ගිණුම් දාන්න. හරසටහන දාද්දී මෙන්න මේ එකතු ආරන් තමයි දාන්න ගිණුම් වලට. හරිනේ. බස් කාස්තු රුපියල් 350යි. හරිනේ. කයි 24 බස් කාස්තු රුපියල් 350යි. එතකොට බස් කාස්තු මොනවද? මොන වේදන් වලද දාන්නේ? මෙතන බස් කාස්තු කියලා තියෙද? නැහැ. මොකටද දාන්නේ? ගමන් වලද, පිරිසුදු වලද, දබල් වලද, වේදන් වලද, විවිධ වලද? ගමන් වලටනේ. බස් කාස්තු කියවගමන් තේරෙනවා හරි ගමන්. ගමන් කියනවා. ගමනාගමනයක් බස් එකෙන් යන්නේ අපි. මම කොහේ හරි තැනකට ගමන් කිරීමක් නෙවෙන්නේ. ප්‍රවාහනයක් නෙවෙන්නේ. ඒක ගමන් වලට දාන්නේ. හරි. අන්න ඒ වගේ මොකටද දාන්නේ කියලා හඳුනා ගන්න හැකියාවක් තියෙනවනේ මේ කෙලිම දෙන්නේ ගමන් කියලා. වෙන ආකාරයෙන් දෙන්න පුළුවන්. දැන් බස් කාස්තු කියලා තත්ති කුලි රථ කාස්තු කියලා මොන හරි වෙන ආකාරයකින් දෙන්නේ. හරිනේ. එතකොට අපි අදාළ තීරණයට හරියට දා ගන්න ඕනේ. දැන් බස් කාස්තු කියලා 350 දුන්නා. මෙතන බස් කාස්තු කියලා කොහෙවත් නැහැ. නමුත් අපි ගමන් කියලා තීරණ එක දා ගන්න. හරිනේ. මොකද ගමන් වේදමන්නේ බස් කාස්තු කියන්නේ. හරිනේ. ඊට පස්සේ 1.29 තැපැල් ගාස්තු ගෙවුව රුපියල් 200යි. හරිනේ. තැපැල් ගාස්තු ගෙවුව රුපියල් 200යි. මම මෙන්න මේ ටික අත්මතනවා. මේ ටික දාගත්තනේ මංජු කියලා 100 දාගත්ත විවිධ වලට. 1.29 බස් ගාස්තු 350 දාගත්තා.
ගමන් වලට. හරිනේ. ඔක දාගන්න. මම අනිත් ගනුදෙනු දෙක කම්මා කරලා කරන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා අපි ඉක්මනට කරමු මොකද කාල වේලාව සීමිතයි. මොකද කාල වේලාව දැන් ඔයාලා ඉතාමත් කාලයකින් දේ රත්තරන් වලට වඩා මේ කාලේ රන්හා සමහර රන් වලට වඩා වටිනවා. මොකද මාර්ච් එක එක්සෑම් එක පටන් ගන්න 29ක් තියෙනවා. මේ වෙද්දි ලහි එක්සෑම් එකට සූදානම් වෙනවා දවසට පැය 12 15 ඒ වගේ පාඩම් කරනවා කියලා මම හිතනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් දවසට පැය 12ක් කියන්නේ සාමාන්‍ය දෙයක්. දවසට පැය 12 පැය 6ක් නිදාගෙන කන්න බොන්න අනිත් දේවල් වලට පැය 6ක් වෙන් කරනවා. ඊටු පැය 6ක්. ඒතකොට ඊටු පැය 12ක් වගේ පාඩම් කරන්නේ විදාගෙන. මොකද විෂය 9ක් තියෙනවනේ. ඒතකොට එක විෂයකට අපිට පැයක් වගේ තමයි ගන්න වෙන්නේ නේ. පැයක් කියන්නේ බොහොම සුළු කාලයක් එක විෂයකට දවසකට. සමහර විෂයන් වලට පැයක් ඕනෙම නැහැ. ගණන් වගේ විෂය ප්‍රධාන විෂයන් ඊපස්සේ දැන් ඊට පස්සේ විද්‍යාව ඒ වගේ ප්‍රධාන විෂයන් වලට සමහරලාට ගොඩක් වෙලා විදා ගන්න. දැන් මෙන්න මේ ගෝලල් කොමර්ස් කියන මේ ව්‍යාපාර ගිණුම් කරන දෙන විෂයට අමුතුවෙන් ආයි කාලයක් යොදන්න ඕනේ නැහැ. මේ පැය දෙක උපරිම ප්‍රයෝජන දෙගන්න. ඒකයි. වෙන ආයි කාලයක් යොදන්න ඕනේ නැහැ. මේ පැය දෙකෙන් ගන්න පුළුවන් උපරිම දේ ගන්න. ඊට පස්සේ දැන් ප්‍රශ්න සකස් කරගන්නනේ. එතකොට මේ කරුණු ටික හොඳින්ම දාන්න වෙනවා. අමුතුවෙන් වෙනම මේකට අරන් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ පැය දෙක හරියට මේක අහගෙන මේ කියන විදිහට වැඩේ කරා නම් අමුතුවෙන් මේකට වෙනම කාලයක් යොදාන ගන්න ඕනේ නැහැ. අන්න ඒක ලොකු වාසියක්. හරිනේ. හරි එහෙනම් අපි දැන් කරේ බස් ගාස්තු කරා තැපැල් ගාස්තු කියලා දෙසිය බලමු. තැපැල් ගාස්තු 1.29 තැපැල් 200යි. ගෙවින් තීරුව දැම්මා. තැපැල් කියලා වෙනම දෙන්න තීරුවක්. ඒකට දාන 200යි. හරිනේ. වෙනම තීරුවක් තියෙන නිසා ඒකට දාන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ මොකක්ද? 1.30 රුපියල් 150ක් කුල්ලේ වියදම කියපුවා. හරි. දෙන්නේ දාන්න නැත්නම් 1.30. මොකක්ද ඒක දාන්න කුලී වර්ණාකම කියද 150යි. කුලී කියන මොකටද දාන්නේ? ගමන්ද විදුලියද තැපැල්ද? කුලියක්. කුලියක් කියපුවා. එක්ක ටීවී එකකට කුලියක් ගෙවුවා එන්නේ වගේ මොන හරි කුලියක් ගෙවිපා. අපි ඒක ඒතකොට දානවා ගමන් වලට දාන්න ගානවල නැත්තම් විවිධ වලට දාන්නද? කුලිය වියදම්. දැන් මෙතන අපිට කියලා නැහැ මොන වගේ කුලියක්ද කියලා. ඒක ටීවී කුලියක්ද නැත්තම් කවුරුහරි මිනිස්සෙක් ඇවිල්ලා ආල ගෝණියක් මේ ලොරියෙන් බාලා ව්‍යාපාර ගෙනත් දීලා එයාට රුපියල් 150ක් ගෙවුවත් දන්නේ නැහැ. ඒ වගේ කුලියක්ද දන්නේ නැහැ. මොන වගේ කුලියක්ද කියලා මේක කියලා නැහැ. එතකොට අපි මේ වෙලාවට අපිට හරියටම කියන්න බෑනේ. ගමන් ගාස් කියන්නේ ටීවී එකේ කුලියක්ද මේ වගේ කුලියක්ද නැත්තම් ඔය ගොඩ බෑමේ කුලියක්ද නැත්නම් බඩු ටිකක් ගොඩ බාන මනුස්ස දෙවි කුලියක්ද කියලා. ඒ වගේ වෙලාවක අපි ඒක විවිධ වලට දානවා. හරිනේ. ඒක විවිධ වලට දානවා. මෙතන කියලා තියෙනම් කුලී ගාස්තු කුලී මොනවා හරි කියන්නේ. ප්‍රවාහන සම්බන්ධ දෙයක් කියලා තියෙනම් ගමන් වලට දාන්න. එහෙම මොකද කියලා නැත්නම් අපි විවිධ වලට දානවා. හරිනේ. ඊට පස්සේ මොකද කියන්නේ? දෙකයි එක අග්‍රමේ ප්‍රතිපූර්ණය කරා. හරි අග්‍රමේ ප්‍රතිපූර්ණය කරන්නේ 2.1. අපි ඊට කලින් කරන්න ඕන මොකද්ද? දැන් ඔන්නෝම ගිනුම් මොකද්ද? ටෙවින් ටික මේක දාගත්තා. බැර පැත්තේනේ. හරිනේ. දැන් ඔන්න ඕකේ දැන් මාසය අවසන්නේ. මාසය අවසන් කරාම මෙන්න මේ විශේෂ තීරු ටික එකතු කරගන්නවා. ගමන් වලට කීයක් ගියාද? පිරිසුදු වලට කීයක් ගියාද? තැපැල් වලට කීයක් ගියාද? විවිධ වලට කීයක් ගියාද කියලා. හරි. බලන්න කීයක් ගියාද කියලා. ගමන් වලට කීයක් ගියාද? ගමන් වියදම් උනේ 150 350
150 350 කීයද? ගමන් වේදන්නේ 150 එකකුයි 350 එක විතරයි. එතකොට කීයද? 150 350 දෙක එකතු 500යි. හරි. පිරිසුදු වල කියන්නේ පිරිසුදුට 400 එක ගණන් නෑවනේ 400යි නේ. තැපැල් වලට මුන්තර ගාස්තු 50යි. තැපැල් ගාස්තු වෙනම 200යි. 250යි තැපැල් ගාස්තු වල. මීට කාලේ වෙනම දාලා තියෙනවා මේ මකමකට නැන්නේ ගන්න දෙන්න. තැපැල් වලට 200යි තව ඉස්සර මුන්තර 50ක් තියෙනවා 250. විවිධ වලට කීයද? 150යි මාන්දුවල කිව්ව 100යි නේ 250. හරි 250 එක. මේ කුලිය කියන එක ගමන් වලට සම්බන්ධයි කියලා හිතෙනවා නම් ගමන් වලට දාන්න. එහෙම නැත්නම් විවිධ වලට දාන්න. මොකද අපි දන්නේ නැහැ නරෝගේ කුලියක්ද කියලා. මේක සඳහන් වෙන්නේ නැහැ මොන වගේ කුලියක්ද කියලා. අපි ඒක නිසා කොහොමවත් අවධානයක් ගන්න නැති වෙන්න අපි විවිධ වලට දාමු. ඔයාලට හිතෙනවා නම් මේක ගමන් කුලියක් කියලා ගමන් වලට දාන්න. හරි. ඒක එච්චර ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්නෝම අපි අවසාන දේශය ගත්තා. දැන් ඊට පස්සේ අපි ගන්න මේ ගෙවීම වල අවශ්‍යයි. දැන් මේ ගිනුමන්සේ අවසන් නම් මේ ප්‍රයෝගත ශේෂ කරනවා. හරිනේ. දැන් මේ ගෙවීම වල ඔක්කොම කීයක් එනවද වටිනාකම? කීයක් එනවා ගෙවීම වල? කිසිමන 200යි 600යි 750යි 1250 රුපියල් 1400ක් එනවා මේ ගෙවීම් තීරු එකතුව 1400. ඒක දාන්නේ මෙන්න මේ රූලේ යට රූලේ මම මෙතන යට නිසා මම උඩින් දැම්මේ මෙන්න මේ යට රූලේ දාන්න ඕනේ. මෙන්න මෙතන යට දාන්න. මෙන්න මෙතන 1400 දාන්න. හරි යට. ඒ කියන්නේ මෙන්න මේ කෙලින්. මේක කෙලින්නේ යට දීපේ. හරි. මෙතනින් ඉරක් ගහලා යට දීපේ දාන්න 1400. හරි. ඊට පස්සේ මේ මොකද්ද? මුළු ගෙවීම් වල එකතුව. හරි. ඊට පස්සේ මේ ටික ලියාගෙන ඉන්න මම 500 400 250 මේ ටික මම කරලා දැක්ක. අන්තිම ගානාවේ ගෙවින් අවසාන එකතුව 1400 නේ අන්තිම එකතුව. ඒක අන්නර එතන ඒ තීරුව එහෙම තියන්නේ ඒ තීරුවේ තියලා ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් එකතුව දාන්න ඕනේ. මෙතන තව රූලක් තියන්න. හරි. මෙතන කොටු කරලා තව රූලක් තියලා මෙහෙම ඊට දෙයක් ගහන්න යටින් තීරුවක්. ඒ සමාන්තරවම මේ පැත්තෙම ඊට දෙකක් ගහන්න. හරිද? ගෙවීම් පැත්තේ අපි මුළු එකතුව ගත්තා 1400 කියලා මෙහෙම ඉරක් ගහලා ඒකට යටින් රූලක් තියන්න. මම කියන්න මොකටද තියන්නේ කියලා. රූලක් තියලා එක කොට දැන්ට කොට කරන්න විභාගෙ දෙන්න කොට කරන්න යන්න ඕනේ නැහැ. දැන්ට මම මේ මොකද්ද කියලා දෙන්නේ කියන්නේ මොකටද මේ කොට කරන්නේ කියලා මම කියලා දෙන්නම්. දැන්ට අපි තාම මේ මුල් ගාන හදන්නේ ඉගෙන ගන්න ඕනේ මේ මොකටද කොට කරන්න ඕනේ ඉගෙන ගන්න ඕන නිසා මේක දැන්ට කොට කරන්න විභාගෙ දෙන්න කොට කරන්න යන්න ඕනේ නැහැ. කොට කරත් අවුලක් නැහැ. මේ මොකද ඒක උත්තරයක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ රූල තියලා ඊළඟ රූලේ මෙහෙම ඉරක් ගහලා ආයි යට රූලේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ මේ රූලක් කරා මෙන්න මේ විදිහට ඩබල් එක ගහන්න යනවා. ඊට පස්සේ ඒ සමාන්තරවම ඒ කියන්නේ ඒ කෙලින්ම මේ ලැබීම් පැත්තේ මෙන්න මේ වගේ ඉර දෙයක් ගන්න. පේනවනේ? හරිනේ. මෙතනත් එහෙම ඉර දෙකයි මෙතනත් එහෙම ඉර දෙකයි. හරිනේ. දැන් මට කියන්න ලැබීම්ද ගෙවීම්ද වැඩි? ලැබීම්ද
ගෙවීමේ වැඩි. ගෙවීම කියත් තියෙන 1400. මෙතන ගාණක් නැහැ. එහෙනම් මෙතන 1400 යන්නේ. හැබැයි ලැබීම් කීයක් එනවද? 1400 2000ක් එනවා. එහෙනම් වැඩි මොකද්ද? ලැබීම් නේ. ලැබීම් වැඩි. එහෙනම් අපිට ඔන්න අතේ තියෙන ගාණ 2000යි. උදේ මාසය ආරම්භ කරද්දී 2000ක් තිබ්බා. වියදම් කරා 1400යි. නේ. 1000 එහෙම මේ පැත්තේ දාන්න. හරිනේ. හරිනේ. දැන් බලන්න 2000 අවසානයේ ලැබීම් තීරුවේ තියෙනවා වැඩි තීරුව ලැබීම් ගෙයින් වලටත් 1000 හැමෝම දාගත්තා. දැන් මෙතන කොටුව පුරවන්න පුළුවන් නේ. අයි 1400ක් වියදම් වුණා. 2000ක් තිබ්බේ 1400ක් වියදම් වුණා. තව අතේ කීයක් තියෙද? 2000ක් තිබ්බ අපි ගාව මුලින්ම 1400ක් වියදම් වුණා. තව කීයක් තියෙද? 600යි නේ. 600. මෙතන 600 දාන්න. මේකට අපි කියනවා දැන් අතේ තියෙන බැලන්ස් එක නැත්නම් ශේෂය. ශේෂය කියලා. ශේෂය මේක වෙන පාඩකින් පැනකින් දාගන්න මම මේ දැම්මා වගේ ශේෂය 15ට ගෙන ගියා. 15ට ගෙන ගියා. 15ට ගෙන ගියා කියන්නේ ඊළඟ අවුරුද්ද මෙන්න මේ විදිහට. 15ට ගෙන ගියා කියන්නේ ඊළඟ අවුරුද්දට ගෙන ගියා. හරි ශේෂය ඊළඟ අවුරුද්දට නැත්නම් ඊළඟ මාසෙට ගෙන ගියා. හරි. එහෙම්මම 15ට ගෙන ගියා නම් ආයෙ ඉහළට ගෙන යන්නත් බැහැ. එහෙම මෙන්න මෙතනින් 600 කියලා දාලා ශේෂය ඉදිරියට ගෙන ගියා. හරි. එතන මේක දිනේ දාන්න මෙතන එක 1.30 කියලා. හරි. මොකක්ද උනේ මෙතන? ඔක්කොම අපි වේදන් කරේ 1400යි. හරිද? මෙතන අර විශේෂ තීරු බැලන්ස් කරලා මෙතන විශේෂ තීරු වල එකතු ආවා මේ පැත්තෙන් ගමන් 350කුයි පිළිසිදු 400යි තැපැල් 209යි විවිධ 400 කොහොමද නේ ගමන් 150යි ගමන් 500යි ගමන් 500යි ওই විදිහට උත්තර ආවේ නේ ගමන් 500යි මේ පැත්තෙන් ආවේ 250යි නේ කොහොමද ආවේ අර ඉස්සෙල්ලා කලින් ආව උත්තර ටික මම මේ දාන්නේ හරි කොහොමද ආවේ ගමන් 500 හරියට කොහොමද ආවේ ඕක රැටෙන්න මම දාන්නේ කිව්වා මේ ඉරක් ගහලා ගෙවින් වල මුළු එකතු 1400 කියන. ඒ කියන්නේ ගෙවින් ටිකේ මේ කලින් උඩ ටික එකතු 1400 ආවා. ඒකට යටින් මම නූලක් තියන්නේ කිව්වා මෙහෙම කොටු කරලා. හරි. ඒ රූල කොටු කරා. ඒකට යටින් මම මෙන්න මේ විදිහට ඩබල් එල් ගහන්න කිව්වා තව රූලක් තියලා. හරි. මෙන්න මෙහෙම ඊළඟ රෝල ඩබල් එල් ගහන්න කිව්වා. ඒ සමාන්තරව මේ පැත්තේ ඩබල් එල් ගහන්න කිව්වා. එතකොට අපි බලන්නේ මේ මෙතනින් ආරම්භය අපි ගාව තිබ්බ 2000 දැන් 1400ක් වියදම් කරලා තියෙනවා. අපි ගාව තව කීයක් තියද කියලා නේ. ඉස්සරහට කොච්චර ශේෂයක් අපි අරන් යමුද? ඊළඟ මාසෙට අපි ගාව කොච්චර අතේ මුදලක් තියද? නැත්නම් කසුන් ගාව කසුන්නේ සුළු මුදල් බාර කරු සුළු මුදල් බාර කරු ගාව කොච්චර මුදලක් අතේ තියද? ඕක හොයන්න තමයි මෙන්න මේ විදිහට අපි අවසාන ශේෂ කරන්නේ. හරිනේ. ඒතර අපිට උත්තරය ආව 600ක් අපි ගාව තියෙනවා නේ. 2000 මුලින්ම තිබ්බා 1400ක් වේදන් කරා දැන් 600ක් තියෙනවා. ඔන්න ඕක ඔන්න ඔය ටිකෙන් අවසානයේ ශේෂ කිරීමෙන් අපි හොයාගත්තේ. හරිනේ. ඒක වෙන පාඩකින් දාගත්තා නම් බොහොම තවත් මේක තේරුම් ගන්න ලේසි. ඇයි මේක මෙහෙම 600 කියන කලින් කොටු කරන්න. හරිනේ. ඔන්න ඔහමයි සුළු මුදල් පොත අවසානයේ ශේෂය හොයන්නේ හරි
දැන් මොකද ඊට පස්සේ අන්තිමටම කියලා දෙන්නේ? දෙකයි එක. අග්‍රමය ප්‍රතිපූර්ණය කරා. ජනවාරි 1 වෙනිදා අග්‍රමය ප්‍රතිපූර්ණය කරා. දැන් මම කිව්වා අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකද්ද? දැන් අපි ගාව 600ක් ඉතුරු බැලන්ස් එක තියෙනවා. හරිද? සුරුම්දල් බාරකට ගාව 600ක් තව ඉතුරු බැලන්ස් එක තියෙනවා. අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකද්ද? මේ කියන්නේ කලින් මාසේ වියදම් කර මුදලට සමාන මුදල ඊළඟ මාස වෙනුවෙන් ව්‍යාපාරයේ සුරුම්දල් බාරකට ලබා දෙනවනේ. මෙහෙම බලන්න. කසුන් කියන මේ කසුන් තමයි කවුද? සුරුමුදල් බාරකව. හරිනේ. මෙයාට ව්‍යාපාරයේ විසින් මුලින්ම 2000ක් දුන්නා. 1400ක් දුන්නා. ඇයි ආරම්භ 200ක් තිබ්බනේ. ඒතර එයාගේ ඔක්කොම දීද? ඔක්කොම ගියත් 2000ක් තියෙනවා. 2000ක් තියෙනවා. ඒකෙන් මෙයා මේ මාසෙක වියදම් කරේ 1400ක්. 1400 වියදම් කරා. තව කීයක් තියෙනවද? තව 600ක් තියෙනවා. ඔන්න ව්‍යාපාරය විසින් ඊළඟ මාසේ වියදම් කරන්න එයාට කීයද දෙන්නේ? එයාගේ 600ක් තියෙනවා. මේ පාර වියදම් කර ගන්න මුදලට සමාන මුදලක් නේ. ඒ කියන්නේ ආයි ව්‍යාපාරේ ආයි කීයද දෙන්නේ? ආයි ඊළඟ මාසෙත් දෙන්නේ 1400. හරිනේ. ඒකයි කියන්නේ. කලින් මාසේ හෝ අවුරුද්දේ වියදම් කර ගන්නට සමාන මුදලක් ඊළඟ මාසෙ වෙන නැවත ලබා දුන්නොත් ඒකට කියනවා අග්‍රමය ප්‍රතිපූර්ණය කරා කියලා. අග්‍රමය ප්‍රතිපූර්ණය නැවත පූර්ණය නැවත ලබා දෙනවා. හරිනේ. ඔන්න ඔබ තමයි අග්‍රමය ප්‍රතිපූර්ණය. ඒකට තව කීයද දෙන්නේ? තව 1400යි අසුන්ත දෙන්නේ. හරි නැත්නම් සුරුමුදල් බාරකට ව්‍යාපාරය දෙන්නේ තව රුපියල් 1400. ඒතකොට ඔයාලා ඔක්කොම ආයේ 2000ක් තියෙනවා. ඒතර අග්‍රමය ගන්න හරි. අග්‍රමය ගන්න 2000 හරි කොහොමද? හරිනේ. අයි 600ක් තියෙන 1400ක් දුන්නා. හරි. ඒතකොට ඒක කොහොමද දාන්නේ කිනුම් වල? ඒක දාන්නේ මෙතන 2 1 කියලා යටින්. හරි මම මේක මකනවා. මෙතන 2 1 කියලා 2 1 කියලා. දැන් ව්‍යාපාර ලාභයෙන් 1400 ආයි දෙන්නේ. එතන ව්‍යාපාර ලාභයෙන් යනවා කියන්නේ මුදල් අඩු වෙනවනේ ව්‍යාපාර ලාභයෙන්. මේ ව්‍යාපාර මුදල් අඩු වෙනවා. මොකද මුදල් බැර වෙනවා. සුරුමුදල් බාරකට සල්ලි හම්බ වෙනවා නේ. සුරුමුදල් බාරකට සල්ලි හම්බ වෙනවා. සුරුමුදල් පොත මොකද වෙන්නේ? හර වෙනවා. මුදල් කියලා කීයද? 1400. ඔන්න ඔකයි වෙන්නේ. එතකොට අර කලින් 600 මේ 1400 නැවතත් මෙන්න මේ ආකාරයෙන්ම තමයි මේ කලින් කරේ. අන්න ඒ වගේ. ආරම්භයේ 1400 දුන්නේ අන්න ඒ වගේ. දැන් මේක හැම මාසෙම මේ අග්‍රමය ප්‍රතිපූර්ණය කරන කියන එක සමාන වෙන්නේ නැහැ. මොකද ඒ මාස වියදමට අනුවනේ ඒක ඊළඟ මාසේ තීරණය වෙන්නේ. හරිනේ. අග්‍රිමය කියන එක සමානයි. අග්‍රිමය 1000යි. හරිනේ. අග්‍රිමය 1000 වෙනවා. වියදම් කරන ගාන ඉතුරු ප්‍රතිපූර්ණය කරන ගාන මේ අතේ තියෙන ගාන ඔක්කොම 2000. දැන් ජනවාරි මාසේ අතේ තියෙන ජනවාරි බලන්න අතේ තිබ්බ 2000. ව්‍යාපාරෙ 1400ක් දුන්න ඔක්කොම 2000. ඒක අග්‍රිමය 2000. ජනවාරි 30 කියන්නේ මේ ජනවාරි මාසේ අවසන් වෙන පෙබරවාරි මාසේ වෙන්නේ ජනවාරි වියදම් කරලා 1400ක්. එතකොට තව අතේ තිබ්බ 600ක් ආයෙ 1400ක් දුන්න ආයෙ 2000 වුණා. කොහොමද? දැන් ඊළඟ මාසේ කීයක් හරි වියදම් කරොත් ඒ වියදම් කරන මුදලට සමාන මුදලක් නැවත ලබා දෙනවා. ඔහොම අග්‍රිමය සමාන. වැරදිලා සමහරලාට 2000ට වඩා වියදම් වැඩි වුණොත් අග්‍රිමය වැඩි වෙන්න පුළුවන්. හරිනේ. ඒ තා අග්‍රිමය සමානයි. හරිනේ. ඔන්න ඔකයි. සුරුමුදල් පොතේ ගිණුම් ගත කරන්නේ අන්න ඔය විදියට. දැන් අපි මේ බැලසටහන විතරයිනේ කලින් වියදම් වල ගෙවීම් වල බැලසටහන විතරයිනේ දැන්. අපි හරසටහන දාමුද? බැලසටහන මොකද්ද? සුරුමුදල් පොත බැර හරකට මොකද්ද? අදාළ වියදම් කියනමනේ මේක ව්‍යාපාර වියදමක් නේ ව්‍යාපාර වියදමක්. ඒතර ව්‍යාපාරයේ අදාළ වියදම් කියන තමයි හර වෙන්නේ. හරිනේ. වියදම් වැඩිම හරනේ. මතකයි? මොනවද වියදම් කියන්නේ? දාන්න මේකින් එක. ගමන් වලට වියදමක්. ගමන් වියදම් ගිනුම. මෙතන රජලින් වල පිටවත් කරන්න කියලා නැහැ. නමුත් මම දාන දැන් මොකද? ඒතර එක ගානෙන් ඔක්කොම විශ්ලේෂණය කරගන්න පුළුවන්. ගමන් මම කිව්ව අවසාන මේ එකතුව තමයි ගන්න කියලා. හරි මේ 500 කියන එකතුව. ඒ 500 දැන්ට බැරවලා තියෙන්නේ මුදල් සුමුදල් පොත් දැන්ට බැරවලා තියෙන්නේ. හරසටහන මොකද්ද? ගමන් වියදම හර වෙනවා කීයද? 500. සුළු මුදල් කියලා. හරිද? සුළු මුදල් කියලා. මෙතන දිනේ දාන්න ඉස්සරහින් 1.31 කියනවා. හරි.
හරිනේ. අදාළ වේදන් ගිණුම හාර සුළු මුදල් බැට. ඔන්න ඔයගයි සුළු මුදල් පොතේ ගෙවීම් වලට අදාළ විස්තර හදාගන්න. හරිනේ. ඊට පස්සේ පිරිසුදු වලට අදාළ ඒත් ඒ විදිහට. මෙතන පිරිසුදු කියලා දාගත්ත ගිණුම. එතන පිරිසුදු කියලා දාගත්තා. මෙතන පිරිසුදු කියලා දාගත්තා. පිරිසුදු වියදම් කියන ගිණුම මොකක්ද වෙන්නේ? දැන්ට සුළු මුදල් බැර වෙලා තියෙන්නේ. පිරිසුදු කියන වේදම් ගිණුම හර වෙනවා 400. මොකක් කියලා? සුළු මුදල් කියලා. හරිනේ. ඊට පස්සේ තැපැල් වේදම් ගිණුම. හරිනේ. තැපැල් 250. මෙතන තැපැල් කියන වේදම් ගිණුම හර වෙනවා 250. බැර වෙලා දැන්ට තියෙන මොකද්ද? සුළු මුදල් කියන එක බැර වෙලා තියෙන්නේ. සුළු මුදල් කියන එක බැර වෙලා තියෙන්නේ. කැයි 31. හරි කැයි 31. ඊට පස්සේ විවිධ වේදන් ගිණුම. විවිධ වේදන් කියලා මෙතන දාන්න බෑ. ඒක අපි බලමු කොහොමද විවිධ වේදන් හැදලා තියෙන්නේ කියලා. කොටස් දෙකකින් හැදුනේ. මංජු කියන එක කියනවාට 100යි, කොලී වලට 150යි. එතකොට අපි මේ 250 කියන කොටස් දෙකකට දාගමු. විවිධ වේදන් කියලා ගිණුමක් දාන්න දැනීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි දාමු කොටස් දෙකකට. මොකද මංජු කියන එක කියනවා 9 මංජු කියන එක කියනවා එක ගිණුමයි. මොකද විවිධ කිව්වට පස්සේ නැහි මංජුගේ හේෂය අඩු වෙන්නේ නැහනේ. නැහි මංජුට අපි 100ක් දෙන්න තියෙනවා. ඒක දැන් ගෙවුවන සුළු මුදල් බාරකරු හරහා එයාගේ කියනම හර නොවුනා නම් විවිධ වේදන් කියලා කියනම හර වුණා නම් මංජු කියන කියනම හර වෙන්නේ නැහනේ. දැන් විවිධ කියලා වේදන් කියනම හර වුණා නම් අර මංජුට ගෙවුව එක අපිට මංජුගේ කියනම පෞද්ගලිකව හර වෙලා නැහනේ. ඒක නිසා එන්නේ යාගේ අවස්ථාව විවිධ කියලා වෙනම කිනුමක් දානවට වඩා ඒ විවිධ වේදන් තුල තියෙන වේදන් ටික වෙනම කඩලා වෙනම මේ ලෙජර් කිනුම වල දාගන්න ඕනේ. දැන් විවිධ වේදන් අඩංගු කරලා තියෙන මංජුරගේ 100යි කුලී වේදන් 150යි. එහෙනම් අපි වෙනම කිනුම දෙන්න දානවා. නායක මංජු කියන කිනුමේ 100 දානවා සුළු මුදල් කියලා. ඊට පස්සේ ආයි වෙනම කිනුමක් ගහන කුලී කියලා එතන දාන 150. හරිනේ. සුළු මුදල් කියලා. මේ විවිධ වේදන් වල එන ගිණුම් ටිකට වෙනම ගිණුම් දාන්න. හරිනේ. ඔන්නෝම සුළු මුදල් අවස්ථයෙන් කොහොමද සුළු මුදල් පොත හදන්නේ කොහොමද? සහ ගිණුම් වලට දාන්නේ කොහොමද කියලා ඔන්න ඔය විදිහට තමයි ඉගෙන ගන්න. අපි තව ඉස්සරහට මේක ගණන් කතා කරනවා. මොකද 27 වෙනිදා දැන් 27 වෙනිදා වැඩසටහන ගැන දන්නේ නැති. 27 කියන්නේ කවද්ද? 27 කියන්නේ ඉරිදා. හරිනේ. අපේ කතෝ ක්‍රිස්තියානි නංගිල මල්ල ඉන්නවා නම් ඒගොල්ලගේ දේව ඒ කියන්නේ ඒගොල්ලගේ ආගමික කටයුතු කරගෙන 27 ඉරිදා ඔයාලා රාත්‍රී 8ට ප්‍රශ්න සාකච්ඡාව. හරි. දැන්ටමත් ඔයාලා යමු ප්‍රශ්න ටික ප්‍රශ්න කිහිපයක් අපිට ලැබිලා තියෙනවා ඔයාලා කියුව. ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තව අපි කියන තවත් ඔයාලගේ තව තියෙන ඒවත් එවන්න. මොකද මේ chance එක මග හැරව ගන්න එපා. ඔයාලට යම් හරි ගැටලුවක් තියෙනම් ඒක ඔළුවේ හිර කරගෙන ප්‍රශ්නයක් ඇතුව විභාගයට මුහුණ දෙනවට වඩා ඒ ප්‍රශ්නේ निराකරණය කරගෙන විභාගයට මුහුණ දුන්නාම හරිම සෑහලුයි. හරිනේ. දැන් ඔයා විභාගයට යද්දී යම් කිසි විෂය කරුණක් සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ කෑල්ල આવොත් මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ. මේ කෑල්ලේ ප්‍රශ්නයක් આવොත් මට ලියා ගන්න බැරි වෙයි. මොන හරි අපි හිතමු ගිණුම් කර සමීකරණේ පැත්තෙන් කියලා මොන හරි ඔන්න එක තියෙනවා. මට මේක තේරෙන්නේ නැහැ. දැන් මේක આવොත් ඉවරයි මේක ලියා ගන්න වෙන්නේ නැහැ. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ලියලා කෙලින්ම අපේ WhatsApp අංකයට දාන්න 071 39 751 කියන WhatsApp අංකයට 071 39 751 කියන WhatsApp අංකයට ප්‍රශ්න ලියුවා. ෆොටෝ එකක් ගහුවා WhatsApp දැම්මා. අපි එතකොට 27 වෙනිදා මේ එන ඉරිදට මොකද හෙට නැහැ අනිද්දා නැහැ ඉන් අනිද්දා නැහැ මේ වැඩසටහන. ඊට පස්සේ 27 වෙනිදා තමයි ආයෙ තියෙන්නේ ඒ ප්‍රශ්න සාකච්ඡාව. අන්නේදාදී අපි මේ ප්‍රශ්නයන් සාකච්ඡා කරන්න ලෑස්තිලා ඉන්නවා. ඊට අමතරව අපි අපේ විද්වත් කමිටුව හරහා අපේ ඊට පස්සේ අපේ දන්නවදී දැන් තමයි අපේ සුනිල් සර් කවද කියලා සුනිල් සර්
අපේ සුනිල් සර් ඊට පස්සේ චන්ද්‍රිකාමිස් රාජ් කේ.ආර් සර් ඊට පස්සේ අනිකුත් විද්වත් මණ්ඩලය හරහා අපි එකතු වෙලා මේ පාඩම් වලට අදාළව සකස් කරගත්ත ප්‍රශ්න ටිකකුයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න හදන්නේ විභාගයේ මොන වගේ මේ පාඩමෙන් මොන වගේ ප්‍රශ්නද විභාගයට අහන්නේ. අන්න ඒවා ආශ්‍රයෙන් තමයි අපි මේ ප්‍රශ්න ටික සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පාඩම මෙන්න මේ වගේ ප්‍රශ්න විභාගයට අහන්නේ. හරි. ඒ විදිහේ ප්‍රශ්න ටිකක් තමයි අපි 27 වෙනිදා සාකච්ඡා කරන්නේ. ඒතකොට මිතාමත් වැදගත් මේ 27 වෙනිදා ප්‍රශ්න සාකච්ඡාව. ඒතකොට තව යහළුවෙලියන් දන්නේ නැත්නම් ඒගොල්ලන්ට පවසන්න මේ ඒගොල්ලන්ට කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්න සාකච්ඡාවක් තියෙනවා. ඒගොල්ලන්ට එකතු වෙන්න කියලා. මොකද මේ අවස්ථාව මගේ හරව ගන්න එපා. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒක මනස හිර කරන් විභාගයට මොන දෙන්න එපා. කරුණාකරලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා අපි හරහා ඒව විසඳ ගන්න. මොකද අපි මේක ඔයාලා වෙනුවෙන් ඒ සාමර්ථයක් ගන්නවනේ සංවිධානය කරේ. ඉතින් ඒ සාමර්ථයක් ගන්න තියෙන හැම අවස්ථාවකම යොදා ගන්න. ඒක නිසා මොන හරි ප්‍රශ්න තියෙනවා එවන්න අපි 27